only up to millions period it is having here 77,658,423 units. Like that way you can read and write the number and understand the main components in this number. Then here you have another example. Here separating this one 3, 3, 3, 3. Yes, like that way you want to do. Then U, T, M, B. Most of the time it's going to billions period. If you want to continue or else you can extend this number as you wish. Then here 807,296,543,005. Like that way you can read. Then here you can try this number while being at home. Like that way those main components or as the fundamentals of mathematics you can learn from this channel. You can subscribe and keep watching the videos that are coming in future. Thank you very much. Have a nice day. ප්‍රථමයෙන්ම මම මේ නවෝදය දෙමාපියෝ දෙපළින්ද මෙම ස්ථානයට පැමිණි ඉතාමත් වගකීමෙන් කටයුතු කරන අනිත් සියලුම දෙමාපියන්ගෙන් සහ මෙම ස්ථානයට පැමිණි දූ දරුවන්ගෙන්ද ඉතාමත් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා මෙම ස්ථානයට පැමිණීම පිළිබඳව. මොකද අපේ මේ තරුණ ගුරුවරයෙක් මේ වගේ දෙයක් කරනකොට ඇත්තට මේ වගේ අවධානයෙන් පැමිණලා මේ ස්ථානයට ආපු දේ ගැන මම ඕගොල්ලෝ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. දෙවැනි දේ තමයි ඇත්තටම මට දැන් කතා කරන්න දෙයක්වත් නෑ වගේ. මොකද මේ අපේ නව සහෝදරයෙක් ගියා මම දැන් එනකොට කතාවක් පවත්වගෙන ගියා. ඒ ගියා මම හිතන්නේ ළමයි සහ දෙමාපියෝ සහ මේ සමාජයේ ඉන්නවන සියලුම දෙනා දැනගන්න ඕන ඔක්කොම දේවල් දැන් කතා කරලා ඉවරයි. විෂය සම්බන්ධයෙන් පමණක් නෙවෙයි. එයා කිව්වා දැන් ඇත්තටම මෙයා කියපු දේවල් මම හිතන්නේ අපේ අංකල් මේ මම හිතන්නේ සබ්ජෙක්ට් එක මම හිතන්නේ මේක නොවුනත් මම හිතන්නේ මනෝවිද්‍යා උපදේශකවරයෙක්ට වඩා මේ හොඳට අවශ්‍ය සියලුම කාරණා මේ හරිම ලස්සනට පිළිවෙලට පැහැදිලි කරලා දුන්නා. අන්න ඒ දේ තමයි අපිට වටින්නේ. මොකද දැන් එතුමාට අපි හිතමුකෝ මේ එතුමාගේ මේ වෘත්තිය ගැන පමණක් කිව්වනම් මේ කිසිම දෙයක් මෙයාට කතා කරන්න බැහැ. දැන් අපි දන්නවා දැන් ගොඩක් මේ ප්‍රශ්නය ආවේ 1600 700 ගණන් වල අපි දන්නවා ඉතිහාසය ගැන මේ කල්පනා කරලා බලුවාම පස්සේ අර කාර්මික විප්ලවය කියලා එකක් ආවා. ඒකෙදී උනේ අර අපිට තිබ්බ මේ දක්ෂතා වෙන වෙන ආකාරයෙන් අපි හිතමුකෝ මේ මොන හරි දෙයක් නිර්මාණය කරොත් ඒක කෑලි කෑලි වලට කඩලා එක එක කොටස් වලට එක එක නිර්මාණකරුවන් දී කරා. එතකොට දැන් අපි හිතමුකෝ දැන් රෝදයක් හදනවා නම් ඒකේ අපි හිතමු ටයර් එක වෙනම තැනකින් මෙහෙම මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ඕක වෙනස් වෙන්න ගත්තා. මේ එතකොට අර ස්කිල් එක කියන එක තනි පුද්ගලයෙක් ඔක්කොම කරන්න බෑ කෑලි කෑලි වලට කඩලා දී. දැන් සමාජයේ සිස්ටම් එකට හැදිලා ඉවරයි ඕක වෙනස් කරන්නත් බෑ ඇත්තටම. ඒකින්ද තමයි මේ අලුත් මෙවලමක් පාවිච්චි කරේ මේ අධ්‍යාපන ක්‍රමය. නමුත් දැන් අපි බලනවා දැන් ලෝක අධ්‍යාපන ක්‍රමය ගත්තාම පස්සේ මමත් එක්ක මේ අපේ නවෝදයේ පියා කිව්වා වගේ මේ ලංකා විභාග තමයි ඇත්තටම මේ හොඳටම ස්ටෑන්ඩඩ් විභාග. මොකද මම දන්නවා මම දෙකම කරලා තියෙනවා. දැන් මම O levels වලට කරපු දේවල් ලන්ඩන් A levels වලටවත් නැහැ. මොකද අපි හිතමුකෝ මේ මම මේ මගේ උපාධිය පටන් ගන්නට කලින් මේ මම පොඩි මේ කෝසයක් ෆලෝ කළා. මේ ඒකෙ තිබ්බේ මේ අපේ ගණිතයටත් වඩා පල්ලෙහා මට්ටමේ දැනුමක් තියෙන දේවල් ගණිතයෙන් කියන්නේ අපේ මේ O level වලින් පස්සේ විභාග වලටත් තිබ්බේ අපේ ගණිතයට වඩා පල්ලෙහා දේවල්. මම දන්නවා දැන් අපි O level කරාන් පස්සේ ඒකේ තියෙන ස්කෝප් එක ඒ කියන්නේ මම කියන්නේ මේ ඒකේ තියෙන පරාසය මම හිතන්නේ නැහැ මේ කොයිම වෙලාවකවත් මේ අර දේවල් තරම් දැන් අපි හිතමුකෝ මේ දැන් ඔකේ තියෙනවා මේ ගණිතය ගත්තාම පස්සේ ඔකේ තියෙනවා අප්ලයිඩ් මැතමැටික්ස් අරමයි මෙහෙමයි කියලා. දැන් අපි හිතමුකෝ A levels වලට අපි කරන එකයි ලන්ඩන් A levels එහෙම නැත්නම් මේ ෆවුන්ඩේෂන් හරි මොනවා හරි වගේ ස්පෙસિෆයි කරපු මේ මොනවා හරි වැඩසටහනකට අපි කරන දේවල් ලොකු වෙනසක් තියෙනවා. ඒ අතින් බලුවම පස්සේ ලංකාව අධ්‍යාපන ක්‍රමය අර අපේ මේ නවෝදයක තාත්තා කිව්වා වගේ ඇත්තටම ගොඩාක් ඉහළ තැනක තියෙනවා. දැන් ඊළඟ දේ තමයි දැන් අද මම දැක්කා දැන් න්‍යායපත්‍රයේ මේ නව සහෝදරයා දාලා තියෙන්නේ මේ ධනාත්මක චින්තනය ගැන කතා කරන්න කියලා. නමුත් මම හිතනවා දැන් මම ඒක ගැන කතා කරේම නැහැ. මම දැන් ඉන්දියා තවත් මට මේ කියන්නේ මට තවත් ඊට පස්සේ මම දැන් බැලුවේ මේ නවෝදයගේ තාත්තා මේ කරපු කතාවත් එක්ක මම කතා කරන්න හිතපු ඔක්කොම දේවල් වෙනස් වුණා. මොකද මම හිතනවා මම මේ ධනාත්මක චින්තනය ගැන කතා කරන්න ඕන. නමුත් නවෝදයගේ තාත්තා කියපු දේවල් වලට තව ටිකක් එකතු කරන්න කැමතියි මම.
දැන් නවෝදයගේ තාත්තා කිව්වා අතර මේ දේවල් මම හිතන්නේ සියලුම දෙමාපියෝ දැනගන්න ඕන දේවල්. නමුත් මම හිතනවා දැනටත් ඕගොල්ලෝ පහු වෙලා වැඩි කියලා. මොකද අපි දන්නවා දැන් මම දන්නවා දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මේක මේ කියවලා බලලා නැතුව ඇති. දැන් මේ ඇමරිකන් නියුරෝබයොලොජිස්ට් කෙනෙක් ඉන්නවා. මේ එයා දැන් මේ අලුතෙන් මෙයා ඒ කියන්නේ 2000 ගණන් වල ඉඳන් පරීක්ෂණ කරලා තියෙනවා. ඒ පරීක්ෂණවල මේ අවසාන ප්‍රතිඵලය තමයි එයා කියනවා. එයා විතරක් නෙවෙයි ඊට කලින් ඉඳන් මේ කියලා තියෙනවා. ළමයින්ගේ මනසේ 95%ක් ඒ කියන්නේ යටිහිත කියලා තියෙනවනේ. යටිහිතේ 95%ක් ඇතුළේ ඉවරයි අවුරුදු 7ක් වෙද්දී. එතකොට ඒ කියන්නේ ඒ ළමයට මෙලෝදියක් තේරෙන්නේ නැහැ නේ අවුරුදු 7 ඇතුළත. එතකොට අපි ඇත්තටම බලන්න ඕනේ ඒ අවුරුදු 7 හදන්නේ කවුද කියලා. ඒ අවුරුදු 7 ගොඩක් වෙලාවට 75%ක් 80ක් දෙමාපියෝ තමයි ළමයාත් එක්ක ඉන්නේ. එහෙම නැත්නම් නෑ බෑවෝ. දැන් ඔය ළමයාගේ මූලික අවුරුදු 7 මුල්ම අවුරුදු 7 හරියට පිළිවෙලකට උනේ නැත්නම් ඒ ළමයාගේ මුළු ජීවිත කාලේ 95%ක් ඔයගොල්ලෝ දන්නවද දන්නේ ළමයාගේ ජීවිතේ 100 දැන් අපි හිතමු දැන් මේ වෙලාවේ මේ කතාව අහන් හිටියට මම දන්නවා ගොඩක් කට්ටියගේ ඔළුව දුවනවා නෙන්නේ. ඒ කියන්නේ වර්තමානයේ අපි ඉන්නේ 10%ක් වගේ. ඉතුරු 90%ම අපි ඉන්නේ වෙන කොහේ හරි. ඒ සිතුවිලි ටික මේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ අර මුල් අවුරුදු 7 අපිට හම්බෙච්ච කන්ටෙන්ට් එක. කියන්නේ අපිට හම්බෙච්ච මේ ඒ කන්ටෙන්ට් එක කියන්නේ මේ අපිට මේ පොඩි කාලේ ලැබිච්ච දේවල් ඒවා තමයි 95%ක්ම දුවන්නේ ඔළුවේ. ඉතින් ඒක අපිට වෙනස් කරගන්න ක්‍රම වේද හතරක් තියෙනවා. මම හිතන්නේ මේ ඕගොල්ලෝ දන්නේ නැති එකක් තමයි මේ දැන් ඒගොල්ලෝ දැන් හරිය ඉඳගෙන අපි මේ කියන්නේ ඒගොල්ලෝගේ එන්වයරන්මන්ට් එක කියන්නේ ඒගොල්ලෝගේ මේ පරිසරය ඒගොල්ලෝ ජීවත් වෙන පරිසරය වෙනස් කරනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ බැන්නා නම් ළමයාට ඕගොල්ලෝ ළමයාට ගහනවා නම් ළමයාට ලකුණු මඩි කියලා කෑ ගහනවා නම් ඒක වෙනස් කරලා ළමයිත් එක්ක පොඩ්ඩක් ඊට වඩා හිතවත්ව අර සම්බන්ධතාව ගොඩනගලා පරිසරය ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට හදන්න ඕනේ. දෙවෙනි එක එහෙමත් කරලා දැන් මම මේ ටෙක්නිකල් විදියට යන්නේ. නමුත් මේවා මම හිතන්නේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ දෙවෙනි ක්‍රමවේදය තමයි මේ මෝහණය කරලා ළමයාගේ මනස වෙනස් කරනවා. අර 95% වෙනස් කරලා දාන්න. ඊට තුන්වෙනි එක තමයි දැන් අලුත්ම ක්‍රමයක් තියෙනවා සයිකේ කියලා. මම හිතන්නේ ඒක මේ ගොඩක් කටියට කරන්න බෑ. හතරවෙනි ක්‍රමය තමයි මේ affirmations කියලා තියෙනවා. ඒ කියන්නේ අපි රැට නිදා ගන්න නිින්දයි නොනින්දයි අතර කාල සීමාව තුල හරියට අපිට රෙකෝඩින් එකක් අහන්න පුළුවන් නම් මම දැන් වෙනස් වෙලා අරකයි මේකයි කියලා ඉල්ලලා ඒ කියන්නේ අපිට ධනාත්මක විදිය සිතුවිලි හදා ගන්න පුළුවන් නම් අන්න ඒක එහෙම කරොත් එහෙම මේ ඒ ළමයාගේ මනස වෙනස් කරන්න පුළුවන්. දැන් මම දන්නවා දැන් මෙතන දැන් මේ දෙමාපියොන්ට නීතිමය රාමුවක් මත දැන් මම ළමයින්ට කතා කරන්නේ. ඒ කියන්නේ නීතිමය රාමුවකින් ගත්තාම පස්සේ දෙමාපියොන්ට අමතර පන්ති යවන්න කියලා කිසිම තැනක නීතියෙන් බැඳිලා නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ මේ දේ ඕගොල්ලොන්ට කරන්නේ ඕගොල්ලොන්ට තියෙන ආදරේට. ඒකට ඒ කියන්නේ ඕගොල්ලෝ ඒගොල්ලෝ මේ අනිත් පැත්තට ඕගොල්ලෝ දෙන්න ඕන දේ ඕගොල්ලෝ මුලින්ම හරියට ඉගෙනගෙන ඉස්සෙල්ලා ඔලෙවල් සරියට කරගන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඒගොල්ලෝට අමාරු වෙන කාලෙදී ඒගොල්ලෝම බලා ගන්න. දැන් දෙමාපියෝ කියයි එහෙම වැඩක් නැහැ කියලා. නමුත් ඒක ඇත්තටම අවශ්‍යයි. දැන් මම මෙතන මේ ගොඩක් මගේ කරනවා අපි නවෝදයාව මේකේ මම දැක්කා මේ න්‍යාය පත්‍රයක් දැක්කා මේ ප්‍රධාන අමුතු දෙන්න විදිහින් එයාගේ අම්මයි තාත්තයි. ඇත්තටම අන්නේ පූර්වාදර්ශයේ ගොඩක් වටිනවා. කොච්චර ඉගෙන ගත්තත් ඒක වැඩක් නැහැ. දෙමාපියන්ට සලකන්න බැරි නම් සහ තමන්ගේ ළමයින්ට තමන්ට සලකන්න බැරි නම් ඒ අධ්‍යාපනයේ තමන්ගත් එක්ක වැඩකුත් නැහැ. ඒක වැඩක්ම නැති දෙයක්. දැන් මම මේ කියන්නේ මට ස්පෙસિෆයි කරලා නවොත් කතා කරන්න කීපයකට කතා කරන්නේ ඒක මම මේ රෙඩි වෙලා ආවේ වෙන විදිහකට. So I'll start with that. I'll start it now. The first thing is I wanted to speak to students. So as Navod requested me that to speak in both the languages, I'll be conducting this thing in English. So the first thing is now according to the agenda, I was asked to speak about positive thinking. So students, does anyone of you know that what is positive thinking? Anyone here? What do you mean by positive thinking? So now there are great students, no? Few great students are there. So just tell me, just give me just a definition. I don't want a proper one. Just tell me what is positive thinking. Anyways, you guys are doing in English medium, so please tell me. Anyone please tell me, come and tell me what is positive thinking. But simple guys, if you are not feeling this, yeah, come. Thinking in a good way. That's quite simple. See, she came in front. Give a clap. Now look, I see that there are few students now, 1, 2, 3, 4, around 10 students now. She came front, right? And she spoke. Now she's a positive thinker and she's a good positive girl. And I am not commenting about the people, but I think you need to come forward and you need to express your views.
even if you are having a good knowledge, that won't suffice if you are not coming in front and talking. So I think next time, guys, you need to make sure that you are doing it properly. That means even if you have the knowledge, if you are not able to represent yourself in front of somebody or in front of some community, then it won't. That means your knowledge will not be perfect. That means what I am saying is you won't be a perfect person. And the next thing is, now I'll give you a standard definition. I wrote it down here because I got ready for this just now. Positive thinking is a mental attitude in which you expect good and favorable results. That means, let's say that when you are writing an exam, if you are thinking that means if you are, when you are writing an exam, when you are writing an exam, if you think that I cannot do it properly, then definitely you will not be able to do it properly. That's quite simple. At the same time, if you are able to think that yes, I can do that properly, and I'm able to do something, and I'm good at maths, or at least let me try, and I'll never fail, I'll do well at mathematics, then you can make sure that you can be pretty sure that you will get good grades. Let me tell this in English. දැන් අපි හිතමුකෝ දැන් රොටියක් කියලා රොටියක් දැන් අපි මගේ පුච්චන්න හරි මොන හරි ගන්න රොටියක් කන්න කලින් රොටියක් කන්න ඕන කියලා අපි හිතන්න ඕනේ. හිතන්න නැත්නම් අපි කන්නේත් නැහැ හදන්නෙත් නැහැ. ඒ වගේ ධනාත්මක විදියට හරි අපි හිතමු විභාගේ පාස් වෙන්න ඕන මම මේක කරන්න ඕන කියලා හිතුවේ නැත්නම් ඒක කරන්නත් බැහැ. ඒක තමයි ප්‍රායෝගිකව මුල්ම concept එකේ ඉන්නේ අපි මෙන්න මෙච්චර දැනගන්න ඕනේ. දැන් මෙයා ඉස්සරහට එන්න ඕනේ කියලා හිතුවේ නැත්නම් වැඩක් නැහැ නේද? ඒ කියන්නේ එයා හිතනවා හිතලා තමයි එයා එන්නේ. ඒක ටක් ගාලා වෙන process එකක්. දැන් අනිත් කට්ටිය හිතුවත් සමහර බය ඔය අර අපි මෙයාගේ තාත්තා කියපු විදියට අර 95 තමයි මේ අනිත් කට්ටියගේ වැඩ කරන්නේ. මම කියන්නේ හරියට. දැන් ඒක අපි වෙනස් කරන්න ඕන. දැන් මේගොල්ලෝ එන්නේ නැහැ කියන්නේ ඕගොල්ලෝගේ මොකක් හරි අර අපි හිතන්න ඕනේ මේ ළමයි විතරක් නෙවෙයි. ළමයික ලකුණු අඩුයි කියන්නේ දෙමාපියන්ගේ මොකක් හරි ඒගොල්ලෝ හදපු විදිය මොකක් හරි ක්‍රමවේදයක ගැටලුවක් තියෙනවා. ළමයිට විතරක් බලන්න. ඒකට අවුරුදු 7ක් වෙද්දී ඔය ප්‍රශ්න ටික වෙනවා නම් අපිට ළමයට මුකුත් හිතන්න බෑනේ. අවුරුදු 7 ළමයට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැනේ. දැන් මට මේ විනාඩි 20ක් වගේ දුන්නේ. මට විනාඩි 20ෙන් නම් මේක ඔක්කොම කතා කරගන්න අමාරුයි. මේක මේ සමහර ලෙක්චර්ස් දෙනවා මේ පැය ගණන් අවුරුදු ගණන් මාස ගණන් අවුරුදු 10 12 ගිහිල්ලත් මේක ඉවර වෙන්නේ නැහැ. මේ ඒකින්ද මේ විනාඩි 20කින් මම හිතන්නේ මේ ඔක්කොම කතා කරන්න පුළුවන් කියලා. So moving on, let me tell about the importance of positivity. For students, it's really important than any other person in the society, because you are the basic. That means you are the starting point. No? That means everyone here has become a student and has become a child. So everybody can මෙතන ඉන්න දෙමාපියෝ හැමෝම එක කාලෙක මේ ළමෙක් වෙලා තියෙනවා. නම් මෙතන ඉන්න ළමයි කවදාකවත් තාත්තා ළමලා වෙලා නැහැ. ඒ වගේ ඉතින් මේ ෆස්ට් ස්ටේජ් එකේ තමයි මේ ළමයි ඉන්නේ. එතකොට ළමයින්ට තමයි ධනාත්මක චින්තනය හොඳටම තියෙන්න ඕන. මොකද දැන් අපි මේක හැදුවොත් තව අවුරුදු 30කින් තියෙන සමාජයේ හොඳ දැනකට එනවා. So moving on, when you are positive, that means it's really important and really easy for your teachers to teach. So if you guys are positive, that means then Nawad can contribute very well. He can do the lessons properly. At the same time, if you are able to that means if you are thinking that you are good at maths, and if you are commenting, and if you are doing all the work properly, and if you are happy that you are learning, and if you are happy that you are learning from this person, then it makes easier for the teacher as well. So the next thing is when you are being positive, it affects your health, then satisfaction, and finally and ultimately it results in your overall goal. All in all, what happens is you learn from your mistakes. That means we shouldn't be afraid to do any sort of mistakes. And අපි වැරද්දක් කියන අපිට වැරදි වෙන්න පුළුවන්, ඕන කෙනෙක්ට වැරදින්න පුළුවන්. නමුත් අපි මොන හරි උත්සාහයක් ගන්නේ නැත්නම් දැන් අපිට විභාගය කරන්න බැහැ, අපිට අමාරුයි ගණන් අමාරුයි කියලා බොරු කන්සෙප්ට් එකක් යනවා. ගණන් කොහෙවත් අමාරු නෑ, ගණන් අමාරු නෑ, ගණන් වෙනස් විතරයි. ප්‍රශ්නේ තියෙන අපි සිංහල දැන් අපි හිතමු ඉංග්‍රීසි කියලා ගත්තොත් is beautiful කියලා ගන්න වචනේ කියලා. අපි සෙන්ටෙන්ස් එක ගමු. ඒක සම්පූර්ණ වෙනස් නෑ. ඒක අපි හදාගත්ත මේ මොන හරි භාෂාවකින් අපි එක කතා කරද්දී මේ ඒ වචන වගේම තමයි මේක තුන එකතු කිරීම 5 8 කියන එක. හරිද? So in loosely what happens is 3 plus 5 equals 8 no. So what happens is when you are adding that means it is also simple term like it's 3. Then there's the second thing, there's an action which is addition. Then afterwards finally you get the equivalent of what is 3 and 5 which is 8. Likewise, if you think like that, this is like a language. ඒ කියන්නේ ගණිතය කියන්නේ එක්තරා ආකාරයක විනාශම ආකාරයක භාෂාවක්. වගේ දෙයක්. ඒකෝට නමුත් මේක වෙනස තේරුම් ගන්න අමාරුකින්ද මේගොල්ලෝ කියන්නේ මේ වෙනසක් නෙමෙයි මේක අමාරුයි. ඇත්තට වෙනස කියන වචනේ අමාරුයි කියන වචනේ සමාන පද නෙමෙයිනේ. ඒක ගණන් අමාරු නෑ. ගණන් හදාගත්තේ නැත්නම් අනිත් ඔක්කොම අමාරුයි. අර නවෝදයගේ තාත්තා කිව්වා වගේ.
ඉතින් මේ ඔච්චර තමයි මම හිතන්නේ කියන්න සුදුසු මෙතන. ඊට අමතරව තව කතා කරන්න මම හිතන්නේ නැහැ දෙයක් ඇති කියලා. මොකද ඔක්කොගම සාරාංශය අපේ මෙයාගේ මේ පියා හොඳටම කතා කරා. ඊළඟ එක මම හිතන්නේ දැනුත් ඕගොල්ලෝ ප්‍රමාදයි කියලා කියන්නේ ඕගොල්ලෝ හරියටම මේ වෙද්දි ඔය පොඩ්ඩක් ඔය මේ වෙනම මොනවා හරි වෙබිනාර්ස් හරි ටියුටෝරියල්ස් වලින් කොහෙන් හරි හොයාගෙන ළමයින්ව කියන්නේ ළමයින්ගේ පොඩි කාලේ කොහොමද ගෙනියන්න ඕනේ කියන එක කල්පනා කරලා බලන්න. ඒක කරේ නැත්නම් එහෙම මේ අපිට ඔය හිතන ප්‍රතිඵල ගන්න බෑ. ළමයින්ට ගහලා ළමයි දක්ෂ ළමයි කරන්න බෑ. මොකද එහෙනම් මේ ඔක්කොම ළමයි ටික අපි හිතමුකෝ දැන් අපි හිතමුකෝ දැන් ඔය ළමෙක් අපි හිතමු මම එක මේ ළඟදී මූවි එකක් බැලුවා. ඒකේ තියෙන්නේ ඒ ළමයාව අවුරුදු 16ක් 17ක් විතර එක තනි කළු කාමරයක දාලා එයා එළියට ගියාන් පස්සේ එයාට කරන්න කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ දේ කියන්න ඕන අපේ අධ්‍යාපන ක්‍රමේ වරද ගැන කතා කරනකොට දැන් මම ඔක්කොම දැන් මේ හදාගත්තේ මේ ටික. මේ කතා කරද්දි මේ අපේ නවෝදයගේ මේ තාත්තා අධ්‍යාපන ක්‍රමයේ වරද තියෙන්නේ දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් අපිට සමහර කට්ටිය දක්ෂ ගොඩක් දේවල් තියෙනවා දැන් සාහිත්‍යසුරේට පාඩම් කරපන් කිව්වනම් මේ අද සෙන්චරි කීයක් අපිට මිස් වෙලා තියෙනවද කියලා අපි හිතන්න ඕන. නමුත් ඒක මෙහෙමයි මේ දැන් තියෙන පසුබිමත් එක්ක අනිවාර්යයෙන්ම ළමෙක් හොඳට ඉගෙන ගන්න ඕන. දක්ෂ ළමෙක් නම් මට ක්‍රිකට් ගහන්න ඕන කිව්වට වැඩක් නැහැ. ඕගොල්ලෝ මේ ක්‍රිකට් ටීම් එකට යන්න තියෙන සම්භාවිතාවයට වඩා ළමෙක් ඉගෙනගෙන හොඳ තැනකට යන්න තියෙන සම්භාවිතාව වැඩි හින්දා ඒකයි ඕගොල්ලෝ උත්සාහ කරන්න ඕන. නමුත් ඕගොල්ලෝට එක්සෙප්ෂනල් ටැලන්ට් එකක් තියෙනවා නම් අර දෙකම බැලන්ස් කරගන්න අනිවාර්යයෙන්ම දක්ෂකමක් තියෙන්න ඕන. දැන් අපේ මේකේ තියෙන්නේ දැන් මේකේ තියෙනවා මේ මනෝවිද්‍යාවේ ඔය එකක ඔය සර්ජරි ස්කෑන් එකක තියෙනවා ලොබොටොමි කියලා එකක්. ඒ කියන්නේ ෆ්‍රොන්ටල් මේ ලෝබ් එක කියන්නේ ඉස්සරහ කැලලට මේ බොඩි ඔපරේෂන් එකක් කරාම පස්සේ ඒ ළමයාට හිතලා මොකුත් කරන්න බෑ. නැගිටින්න කිව්වොත් නැගිටින්න පුළුවන්, වාඩි වෙන්න කිව්වොත් වාඩි වෙන්න පුළුවන්. හරිද? ඔය කටේ පොඩ නැගිටින්න පුළුවන්ද? ඔතන. පොඩක් කොහොම හිතා ගන්න පුළුවන්ද? දැන් වාඩි වෙන්න අන්න ඕකත් අපි හදාපු ක්‍රමයක් කොයි. අපිම හදාගත්ත ක්‍රමයක් දැන් ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඇරෙන්න දැන් මෙයා විතරක් ඇවිල්ලා දැන් මේගොල්ලෝ ඔක්කොම එනවා මම දන්නවා. නමුත් කොන්න ඔය විදිහට දැන් අධ්‍යාපන ක්‍රමයේ ගුරුවරුන්ට බය වෙනවනේ. ගුරුවරුන්ට බය වෙලා ගුරුවරු බය කරලා පාඩම් කරන්නේ නැත්නම් ඒගොල්ලන්ට මෙහෙම මේ කහලා තරවටු කරලා දෙමාපියොත් කරනවා ගුරුවරුත් කරනවා. අන්න එතකොට අපි නොදැනුවත්ව ඔය ලොබොටොමි කියන දේ අපි නැවත කරනවා මේ ළමයින්ට ඔපරේෂන් එකක් කරන්නේ නැතුව සර්ජරි එකක් කරන්නේ නැතුව ඉබේට කරනවා. හොඳ ෆිල්ම් එකක් කියනවා බලන්න ඕක ගැන මේ හොයාගන්න පුළුවන් නම් ටැලි මූවි එකක් හීරෝ කියලා මේ 2019 හෝ 2020 ආවේ මේ ඒකේ තනිකරම කතා කරන්නේ ඒකේ මේ ඔය අලුත් සොයාගැනීම් කරන්න දැන් කාලේ ළමයින්ට අමාරු මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අවුල හින්දා මේ ඔක්කොම කට්ටිය මේ අධ්‍යාපනයේ ඒ ටනල් එක අස්සෙන් යනවනේ ඒක ඇතුලෙන් ගියාන් පස්සේ දක්ෂ මිනිහක් නැතිලා යනවා මම නම් දකින්නේ ඊට පස්සේ මේ so I find up everything and let me quote something said by Earl Nightingale regarding the subconscious mind. Whatever we plant in our subconscious mind and nourish with repetition and emotion will one day become a reality. That means when you guys are thinking the same thing again and again. Let's say that you think that you are not good at maths, you think it again and again. Then definitely you will be weak at mathematics. That's what's going to happen. So guys, what we need to do is to make sure that you guys are good at you guys are good at your education and once you complete it you must make sure that you are doing very well with your parents and the most and the foremost thing must be that you guys should work towards the betterment of the whole community. Alongside that means you should teach all these things to your students, that means your children, and at the same time you should make sure that your parents are being treated properly by you guys. මොකද මම මෙහෙම කියන්නේ මම දන්නවා ගොඩක් ඔය ඉගෙන ගත්ත මිනිස්සු දෙමාපියන්ට සලකන්නේ නැහැ. දෙවෙනි එක තමයි මේ සමහර දෙමාපියන්ට වැරදි ඇති ඒ වෙලාවටත් මට ඒකට කමෙන්ට් එකක් දෙන්න බෑ. නමුත් ඕගොල්ලෝ දැනගන්න ඕන තාත්තා ළමලා මෙතෙන්ට මේ ඇවිල්ලා තියෙන ඒගොල්ලන්ට වෙන කිසිම වැඩක් නැතුවවත් මොකක්වත් හින්දා නෙමෙයි ඕගොල්ලෝ වෙන හිතලා. ඒක ඕගොල්ලෝ ප්‍රතිඋපකාර අනිවාර්යයෙන්ම කරන්න ඕන නැත්නම් ඕගොල්ලෝගේ අධ්‍යාපනයේ වැඩකුත් නැහැ. ඕගොල්ලන්ට කිසි දෙයක් හරියන්නේ නැහැ. ඒක නිසා දෙමාපියොත් එක්ක තියෙන සම්බන්ධය හරියට තියෙන කෙනෙක්ට අධ්‍යාපනය ඉඩටම තියෙනවා. මොකද මම දන්නවා මෙතන ඉන්න ගොඩක් කට්ටියට තියෙන ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න. ඒ ප්‍රශ්න ඔක්කොම තියාගෙන ළමයිට කිසිම අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නැහැ. ඒ ඔක්කොම තියෙද්දි ඕගොල්ලොන්ට මේ ඉගෙන ගන්න විතරනේ තියෙන්නේ. ඒක හරියට කරන්නේ නැත්නම් ඒගොල්ලෝ ළමයි දෙමාපියන්ට සලකන්නේ නැහැ. ඒකින්ද ලකුණු අඩු වුණොත් තේරුම් ගන්න ඕගොල්ලෝ අම්බලා දාන්නට ආදරේ නැහැ කියලා. ඒකින්ද ඉස්සරහට ඕගොල්ලෝ කරන්නේ දැන් මම කියන්නේ දැන් ඉන්න කට්ටිය ලකුණු වැඩිම කට්ටියනේ. ඔයාලට ගෙන්නන්න තිබ්බ අනිත් කට්ටිය. එයා තින්නවා. ඕගොල්ලෝ දැනගන්න ඕනේ නේද 75 අරගෙන මේ මං කියන දේ බොරු කියලා දෙන්නත් නැත්තම් වැඩක් නැහැ.
මේ ඒක තමයි මම කියන්නේ නේද ඕගොල්ලෝ ඇත්ත පාරවල අම්මට තාත්තට ආදරේ නැහැ කියලා හිතා ගන්නවා. ඒක තමයි වෙන්නේ මොකද මේ දැන් තියෙන සමාජ තත්ත්වය ඔක්කොමත් එක්ක ඕලෙවස් කරගන්න බැරිලා ඒලෙවස් කරගන්න බැරිවත් ඉතින් මේ ඉවරට ඉවරයි. ඒක තමයි මේ වැඩේ දැන්. මෙහෙමයි තම කට්ටිය ඉන්නවා දැන් මේ දැන් අපි දන්න කට්ටිය ඉන්නවා මේ ඒගොල්ලෝ මේ වෙනස්ම දේවල් අමුතු ටැලන්ට්ස් එළියට අරගෙන ඇවිල්ලා මෙලෝ ඉගෙන ගන්න නැති කට්ටිය උඩට ගිහිල්ලා තියෙනවා. ඒවා වෙන්නේ 0.4 ලයිෆ් බෝයි ගැටේ 99.99 පිට ඩිසයින් කරලා එකක් ඉතුරු වෙනවා වගේ තමයි මේ පොඩි දුක්ටක් විතරයි ඔහොම දේවල්. මම දන්න කට්ටියත් එහෙම නැහැ. මොකද ඔය කට්ටියට එක්ක බුද්ධිය හරි තියෙන්න ඕන. දැන් මේ මට එක දෙයක් ආයෙ මතක් කරන්න දෙන්න මේ නවතයගේ තාත්තා කිව්වල වාහනයක් පදවනකොට අර අඩිය වාහනේ ප්‍රමාණය දැනගෙන තියෙනවා. දැන් ඕක මම දන්නවා මේ ගණිත නෙමෙයි මෙලෝඩියක් දැන් නැති වගේ ආවෙත් ලස්සනට කරනවා. අපිට ඒක පිළිවෙලට කරන්න බෑ. මේ මිනිස්සුගේ ඔළුව ඇතුලේ ගණන් වැඩ. එන්නේ ඒක ප්‍රායෝගිකව මේ ගණිත පේපර් එකට ගිහලා එයා ඒක කරලා නැහැ. හරි ලස්සන අපිට බෑ ඉච්චර ලස්සනට යන්න මේ අර ඔය පස්සේ ලවන කටට හොඳට ඒ කියන්නේ ඒගොල්ලෝට මිනුම් ටික මාර පිළිවෙලට දෙනවා. මොකද උන්ට මේ තුට්ටක් තියෙනවා. ඉතින් අපිට ඒක පේන්නේ නැහැ. ඒ කියන්නේ අපිට වඩා ඒගොල්ලෝ ප්‍රායෝගිකව ඒ වැඩේ කරලා තියෙනවා. ඉතින් නමුත් ඒගොල්ලොම හිතලා තියෙනවා මේක අපිට අමාරුයි කියලා. මේක අමාරු දෙයක් නෙවෙයි. මොකද ඉතලේකට ගෙට්ටක් කතා කරන්න බෑනේ. එකක් කාලයකට කතා කරන්න අවුරුදු දෙකක් තුනක් විතර යනවනේ ගිහිල්ලා ඉවර වෙලා අපි ඉස්කෝලේකට ගිහිල්ලා අපි ඉගෙන ගත්තාන් පස්සේ අපිට වෙන්නේ ඒ කියන්නේ අපි ඉගෙන ගන්නකොට සමහර ඔළුව වලට දානවා මේක අමාරුයි අරක අමාරුයි ඕක අමාරුයි මේක අමාරුයි. ඕකට අහුනන් පස්සේ ඉතින් ඉවරට ඉවරයි. දැන් ගොඩක් කට්ටිය උසස් ප්‍රත්‍යාපනයේ යන්නෙත් නැත්තේ මේවා කරන්න අමාරුයි. ඒම අමාරු වෙන්න බෑ ඕක. ඉතින් ඕක මුලින්ම අමාරුයි. ඕක මුලින්ම හොයාගත්ත කට්ටිය. ඕක ඇරිස්ටෝටල් එතකොට ප්ලේටෝ වලට ඒගොල්ලොන්ට ඒ concept ගන්න අමාරුයි. ඒවා මේ මිනිහා කියුවේ අපිට තේරෙන්න නැත්නම් අපේ ඔළුවේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන්ද මෙතනින් ඔක්කොටම පුළුවන් වෙන්න ඕන මේ ඉගෙන ගන්න. ඉගෙන ගන්න බෑ කියලා කෙනෙක් මේ සමාජයේ ඉන්න බෑ. එහෙමනම් මොකක් හරි මෙහෙමයි ඔය මෙන්ටලි හැන්ඩිකැප් කට්ටිය ඉන්න පුළුවන්. ඒ හැරුණකොට ඒවත් අපිට හදන්න පුළුවන්. මේ දැන් තියෙන තාක්ෂණයයි දැනුමයි නවීන විද්‍යාවයි එක. ඒවා කරන්නේ නැතුව අපි කොයිම වෙලාවකවත් අපිට බෑ මේ අපි හිතමුකෝ මේ ළමයින්ට ඉගෙන ගන්න බෑ මෙයා එච්චර බ්‍රයිට් කේස් එකක් නෙවෙයි කියලා කියනවනේ. ඒ තනි බොරු කතා. ඕනම කෙනෙක්ගේ ඔළුවේ තියෙනවා ඒක. මම දැන් නෝද මේ ප්‍රාන්ඩෝ මෙක්නිනෝ ප්‍රොනන්සියේෂන් එක හරියට දෙලා පයිනියර්ට තියෙනවා. ලෑන්ඩ් එකේ පයිනියර් ග්‍රන්ථය කියලා එකක් තියෙනවා. ඒක ඇතුලේ ඒ DNA එකත් ඔක්කොම ටික තියෙනවා. මේ අපේ මේ මොකද අපි ගමුකෝ 2000කට ගානොත් අපි මේ විදිහට හිටියනේ. ඕක ටික රෝල් වුණා වගේ මේ අපේ ඔළුව ඇතුලේ ඔක්කොම දේවල් ටික තියෙනවා. ඒක දෙවනි ඇස කියන්නේ. දැන් ඔක අන්অෆිෂියල් දැන් ඔක ඇත්තට අපි කතා කරන දෙයක් නෙවෙයි. ඉතින් ඒ වගේ මේ ඔක්කොම ළමයින්ගේ මේගොල්ලෝ කතා කරන්න පුළුවන්. මේගොල්ලෝ පේනවා. මේගොල්ලෝ ඉගෙන ගන්න පුළුවන්. දැන් කමෙන්ට් ඉගෙන ගන්න බෑ. ඒ දෙමාපියෝ හින්දා කියලා කියනවනම් මේ සමාජයේ කුකුරු කොටන පරම්පරාව අපි පොවිතන කරන කට්ටියගේ ළමයිත් පොවිතන කරන්න ඕන උන්ගේ ළමයිත් පොවිතන කරන්න ඕන ඒක පාරම්පරික ක්‍රමවේදයක් වෙනවා. ඒකත් ඔය 1700 800 900 කාලවලදී ඒ උඩතැන් වල ඉඳපු කට්ටිය තමන්ගේ වාසියට හදාගත්ත ක්‍රමවේදයක් නිසා දැන් අපි දන්නවා බොහෝ වෙලාවට ගොඩක් දියුණු වෙච්ච ඒ වගේම උගත් කට්ටියගේ උඩට ගිහින් බලනකොට දෙමාපියෝ මේ බොහෝ විට පොවිතන කරන එහෙම නැත්නම් මේ හරි සාමාන්‍ය මිනිස්සු. ඉතින් අපි තේරුම් ගන්න ඕන අන්න ඒකයි. දැන් හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ළමයා උඩට ගියාන් පස්සේ ළමයා හිතනවා අකෝ අපේ අම්මලා තාත්තලා මේ එච්චර මිනිස්සුනේ අපි උන්ට මේ කියන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ. මේ අපේ ළමයින්ට මේ අපි දැන් ළමයි වුණාන් පස්සේ අපිට හරියන්නේ අපේ තාත්තලා කියලා හිතන කට්ටියක් ඉන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ මේ අමානුෂික වෙන්නේ. දැන් මම ඊයේ පෝස්ට් එකක් දැක්කම මේ අපි නවෝදයම ෂෙයා කරලා තිබ්බේ. ඔයාම තමයි ෂෙයා කරලා තිබ්බේ. ඒකේ තියෙන්නේ මම සිංහලෙන් කියන්න. තාත්තා කෙනෙක්ගෙන් ළමෙක් අහනවා මේ තාත්තා මම ලොකු වෙලා මොකද කරන්න ඕන කියලා. දැන් තාත්තා කියනවා ඊට පස්සේ මේ පුතේවා මේ හියුමනිටි කියන්නේ මානුෂීය පුද්ගලයෙක් වෙන්න හැමෝටම සේවය කරන ඔයාට ඒක වෙන්නත් දෙයිසි ඔයාට ඒක තරගෙකුත් නැහැ කියලා. ඒක ඔක්කොම මිනිස්සු වෙන රේස් එකකනේ දුවන්නේ. ඒගොල්ලෝගේ මේ ළඟ තියෙන සම්බන්ධතා ටික නැති කරගෙන ඒගොල්ලෝ හතර වටේ දුවනවා. එක්ක සල්ලි හොයන්න නැත්නම් අධ්‍යාපනය. ඔය දෙකම වැඩක් නැහැ. දෙමාපියෝ ළමයින්ගේ ළමයි කියන අපි ළඟ ඉන්න අපේ කට්ටියත් එක්ක අපි ඉන්නේ නැත්නම් මොන දේ ඉගෙන ගත්තත් වැඩන්නේ. හරියට ගණිත ඉගෙන ගත්තා නම් ඉතින් මේ ඔයම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක it's about all logical thinking and so I think that how many of you are from our school? That means Bodhiraj. Okay. Okay.
සෙට් එකෙන් අපේ මේ එතකොට මේ මමත් බෝධිරාජ මම මේ ළමයි ඉස්සෙල්ලා එකටම ගියා. මේ ග්‍රේඩ් 9 වෙනකන් මේ ප්‍රෙසිඩන්ට්ස් කොලෙජ් එකේ ගිහිල්ලා ඒක මේ ප්‍රෙසිඩන්ට් එක කට්ටියක් ඉන්නවද? දැන් අර අපේ මේ ආයි මම එන්නේ මේ ඔක්කොම දේවල් ටික අර මේ විශ්ව කොමිෂන් වල ඔක්කොම කතාව කියලා ඉවරයි. එහෙනම් මම හැම දෙයකටම ආයි මේ කෝඩ් ගන්නවා අන්තිමට මේ ඇත්තටම හරි ලස්සනයි මේ කතාව. මම හිතන්නේ ඒක එක තැනකදී මේ අර මේ බෞද්ධ කන්සෙප්ට් කියා අනිත් තැන්වලදී මේ ඔය නියුරොලොජිකල් කන්සෙප්ට් කියා මම දන්නේ ඔක මේ කොහොම හදාගත්තේ කද්ද කියලා මෙච්චර ඉක්මනට මේ ඔක්කොම ඒරියාස් ටික කවර් කරලා හදන්න තියෙනවා කියන්නේ ඒක සුපිරිම ටැලන්ට් එකක්. මම මේ ඕගොල්ලෝ ගැන වැඩි දැනන් හිටියේ නෑ. මම ඒත් කල්පනා කරා මේ නවෝදය කොහොමද මේ අමුතු විදියට වෙනස් විදියට ලස්සනට උගන්වන්න පුළුවන් වුණ හැකියාව කොහෙන්ද ආවේ කියලා අද මම තේරුම් ගත්තා. ඒක ඇවිල්ලා තියෙන තාත්තගෙන්. මේ ඇත්තටම අපි ගොඩක්ම සන්තෝෂ වෙන්න ඕන මේ නවෝදයගේ කෙනෙක් මේ වගේ දෙයක් මේ අපිලිපිටිය වගේ දැන් නම් දුෂ්කර නැහැ. නමුත් ඕගොල්ලෝට දැනටත් හොයාගන්න නැහැ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගණිත උගන්වන පිළිවෙලට උගන්වන හැටි ලස්සනට උගන්වන විදිහ. මෙයා උගන්වන විදියට දැන් අපි නව ඉගෙනගෙන තියෙන නමුත් අපිට ආයෙ ඉගෙන ගන්න නැහැ. මම මේ හම්බෙන හැම වෙලාවටම මේ කියනවා. ඉතින් ඇත්තටම මේ ඕගොල්ලෝ මාර්ග විදියට මේ මාර්ග විදියට මොකක්ද වාසනාවන්තයි මේ වගේ කෙනෙක් ඉගෙන ගන්න. මොකද අපි ඉගෙන ගන්න කාලේ එයාට දැනුම තිබ්බා අපේ සර්ට. නමුත් මිනිහට ඒ සර්ට එක කියලා දෙන්න තේරුණා. මොකද මෙයාට දෙකම තියෙනවා. අර ලස්සනයි එයා උගන්වන විදිහ ඇත්තටම මේ මෙයාගෙන් ඉගෙන ගන්න මම හිතනවා දැන් මට ඉස්සර පොඩි කාලේ අපි ටීචර් කෙනෙක් ඉන්නවා. ඒ ටීචර් උගන්වපු දේවල් එක්ක තමයි අපි ගොඩක් විදිහට වෙනස් වුනේ. ඒ ටීචර් දන්නද නවෝදයරම හැමදාම කියන දැන්වත් බෝධිරාජ උගන්වනවා. අපි සමුද්‍රේ ටීචර් කියලා. ඒ ටීචර් ඒ කාලේ අපේ ඔළුව වලට දාන්න ඕන ටික අභිනවනවත් දාලා තිබ්බා. ඒකින්ද අපි 100% අරගෙන නැහැ. ඒක අපේ පොඩි අඩුපාඩු තියෙන උගන් දැනුත් මම මේ දැන්නේ හදාගත්තේ මමත් පිළිවෙලට වැඩ කරන්නේ නැහැ කියන්නේ. මේ ඉතින් මේ අර හරියට මේ කියනවා මීට වඩා අපිටත් හොඳයි. මේ නමුත් ඉතින් මේ මම හිතනවා යක්තාක් දුරකට හරි හොඳ අපි ඉතින් ගුරුවරුන්ට ගරු කරා. දෙමාපියොත් එක්ක උපරිමයෙන්ම හොඳට ඉන්නවා යම් වෙලාවකට නේද දැනට. නමුත් මේ අකිලා දන්නවා ඒක මම කිව්වේ. මේ ඉතින් මේ ඒකින්ද මේ මම කියන්නේ මේ අපි අම්බලදාස්ලත් එක ඉතින් කොහොමද ඉතින් හැම ළමයිම රඳුන අවසානයේ ඒ කියන්නේ අන්තේ කියන්න ඕන මේක කවදාකවත් නැති වෙන්නේ නැති සම්බන්ධකමක් කියන එක. ඉගෙන ගත්තාන් පස්සේ මේගොල්ලෝ අතාරින්නත් බෑ උගන්වනකම් ඕගොල්ලෝ මේගොල්ලෝ අතාරින්නත් බෑ. ඔය දෙක කරගත්තොත් ඉතින් ඔය මේ මොනවා ඉගෙන ගත්තත් කමන්නේ ළමයි. මොකද හැමෝම ඉන්න ඕනේ සමාජෙ. ඉතින් මම කියන්නේ මේ ඇත්තටම මෙයාට මේ ගොඩක්ම මේ උපන්දනවා ගොඩක් මේ කරන දේවල් වලට ඉස්සරහට හොඳට කරන්න කියලා. එයා වගේ තාත්තටයි අම්මටයි ගොඩක්ම මේ සූදි වන්දනා මම මේ කියනවා මේ අංකල්ට පුළුවන් නම් වෙනම ඇවිල්ලි වෙරලා මේක මේ සතියකට දවසක් හෝ මාසයකට දවසක් හරි මෙයා ගාවට පුළුවන් නම් මේ අංකල් ගාවට වෙනම කට්ටිය ගිහිල්ලා වැඩි කොට ඉගෙන ගන්න. මම දැන් නවදේවට පුළුවන් වෙයි ඒ වගේ මොකක් හරි අරේන්ජ් කරලා දෙන්න මටත් ඇවිල්ලා පුළුවන් නම් කරන්න මම කියන්නේ විශේෂයෙන් මේ දැනුම හැමපැත්තකටම ගියා. මෙයාගේ කතාව කතා කරද්දී හැමපැත්තටම ගියා මට ඒක තේරුණා. මට තප්පරයක් නිකන් ඉන්න බැරුණා මොකද මේ කියන ඒවා ඇත්තට මොකද කියලා මම Google එකේ ගහලා බැලුවා ඒක. හරියටම හරි ඔක්කොම හරි. ඉතින් මේ අන්න ඒ වගේ තාත්තා කෙනෙක් වුණොත් ඔක්කොටම ළමයා මේ වගේ හදා ගන්නවා. නවදේය. ඉතින් අපි ඒක උත්සාහ කරමු. ළමයිත් මේ වගේ හැදෙන්න තාත්තලාත් මේ වගේ හැදෙන්න. අම්මලාත් ඒ වගේ. එතකොට හරි එච්චර ස්තුතියි. ටික මදක් රැඳී සිටින කියලා ආරාධනා කරනවා. ඊළඟට ත්‍යාග ප්‍රදානයත් හා සම්බන්ධ වන්නේ හත ශ්‍රේණිය 7 වෙනි ස්ථානය. ඒකද හත ශ්‍රේණිය අපේ දරුවෝ ප්‍රමාණය ටිකක් වැඩි. ඒ හින්දා 7 වෙනි ස්ථානයෙන් නම් අපි ත්‍යාග ප්‍රදානය කරනවා. GHA සෙනත් හාසන ලකුණු 74ක් ලබාගෙන ඊළඟ ලකුණු 74ක් ලබාගෙන 7 වෙනි ස්ථානයේමයි KA දිල්පහන්. ආයවන ස්ථානය සඳිල් දුර්මිර 78ක් ලකුණු ලබාගෙන
මම දැන් සඳේල් යම්මාට තාත්තට ඇවිල්ලා ඉනවද? හරි. පස්වන ස්ථානය කේ සනුකි ඩිල්මාලි ලකුණු 80ක් ලබාගෙන මම හිතන්නේ මේ දැන් ෆයිල් එක ගත්තට පස්සේ සනුකිගේ ෆයිල් එක පොඩ්ඩක් බර වැඩි. ඒ කියන්නේ හැම වෙලාවෙම මොනවා හරි වැඩක් ගෙනල්ලා මේ ෆයිල් එකට දාන එක තමයි ඇයිගේ විනෝදාංශය. ඒ වගේම ලකුණු ලැබිලා තියෙනවා. හැබැයි පස්වන ස්ථානය මේ මම නම් බලාපොරොත්තු වෙනවා මීට වඩා ලකුණු ලැබෙයි කියලා. මොකද වැඩ කරපු ප්‍රමාණයට. හැබැයි මීට වඩා ලකුණු ලැබෙන්න ඕනි. කවදා හරි ලැබෙයි නේද? හරි. මම කිව්වා මේක බෙස්ට් ෆයිල් එකක් මම තෝරනවා කියලා. බෙස්ට් ෆයිල් එක තියෙන ධනුෂිටයි සනුපිටයි තමයි. හරි. ඊළඟට ආර්ය ගිරුෂ සංකල්ප හතරවන ස්ථානයේ ලකුණු 81ක් ලබා තිනවා. මේ කාලේ තුන්වන ස්ථානය ධනුෂි රුවන්තිකා ලකුණු 82ක් ලබාගෙන තිබෙනවා. ඒකේ ෆයිල් එකක් මේ තියෙන්නේ. ඔව්. වැඩ කරපු ප්‍රමාණයට තාම මදි ඉතින්. හරි. තුන්වන ස්ථානය ලකුණු 82ක්. දෙවන ස්ථානය නිහාරා තනුෂ්කි ලකුණු 85ක් ලබාගෙන තියෙනවා. නිහාරගේ අම්මා නිහාරගේ නේද? ඈත් බොහොම ලකුණු අඩු මට්ටමේ ලකුණු ලබාගෙන ඉඳලා දැන් ටිකක් ලකුණු වැඩියෙන් ගන්නවා. ඇත්තටම මම සතුටු වෙන්නේ ලකුණු 30 35 ගත්ත දරුවෙක් ලකුණු 85ක් ගත්තාම මාරම සතුටුයි. මොකද ලකුණු 95 85 95 ගන්න දරුවා හැමදාම ලකුණු ඒ ගන්න ගන්නවනේ. උනට ලකුණු 30 35 හිටපු දරුවෙක් ලකුණු 85ක් ගත්තාම දෙමව්පියන්ට සතුටුයි. උගන්නපු ගුරුවරයාට සතුටුයි. ඊළඟට චේනාදි දිසල්යා පළමු ස්ථානය 87යි. ඈත් වැඩ ගොඩක් කරන හොඳ දියණියක්. අපි ලොකු අත්ප්‍රසන්නතාවයක් ලබා දෙමු. ත්‍යාග ප්‍රදානය හා සම්බන්ධ වුණු තාරක කුලසූරිය මහත්මයාට බොහොම ස්තුතියි. ඒ වගේම ඊළඟට හරි කාලය ටිකක් මෙලා ගිහිල්ලා තියෙන්නේ. මට අකාල කතා කරන්න. පන්ති කාලය තුලදී අපි වැඩ ගොඩක් කරනවා. ඒ වැඩ ගොඩක් කරන අතරතුර දැන් දරුවන්ට අනිවාර්යෙන් ඉස්කෝලෙන් දීලා තියෙන ටෙක්ස්ට් බුක් එකක්. මේ දරුවෝ ගොඩක්ම මේ ටෙක්ස්ට් බුක් එක ගණන් ගන්නේ නැහැ. මොකද ටෙක්ස්ට් බුක් එක ඒක ඉතින් නිකන් දෙන එක කොහොමවත් ඉතින් තියෙන එකනේ කියලා ඒක හරදරයක් ලෙස සලකන ගොඩක් දරුවෝ. එහෙම නෙවෙයි. අනිවාර්යෙන් ටෙක්ස්ට් බුක් එක තමයි වටින්නේ. ඒකේ තියෙන උදාහරණ ගොඩක් වටිනවා. එක්සර්සයිස් හදලා තියෙන්නේ අඩු එකේ ඉඳන් වැඩි එක වෙනකන්. ඒ කියන්නේ හැම පාඩමක්ම ගත්තට පස්සේ මූලික සංකල්පයේ ඉඳලම භාවිතය දක්වාම කරගෙන යනවා. ඒ කියන්නේ හැම පාඩමක්ම එහෙමයි. ගොඩක් වෙලාවට මේ භාවිත පිළිබඳව කතා කරද්දී මේ දරුවන්ට තාම 7-8 දැන් අපි උගන්වනකොට තේරෙනවා ඒකක පරිවර්තනයවත් සමහරලාට බෑ කියලා. ඒ කියන්නේ ඒ කට්ටිය 4-5 ඉඳලම වෙලා තියෙන කටපාඩම් කරලා. මීටරයක් ගත්තාම සෙන්ටිමීටර් කීයද කියලා ඒ දරුවෝ
තාම එක මීටරයට සෙන්ටිමීටර් 1000ක් කියන. මීටරයට සෙන්ටිමීටර් 10ක් කියන. ඉතින් බලන්න අපිට ඒක ප්‍රශ්නය අහලා උත්තරේ ඒක ලැබුණාට පස්සේ අපිට හිතෙන්නේ මොකද මේ 6 11 උගන්නන්න ගිහිල්ලා මේක 3 4 5 ඉඳන් හැදෙන්න ඕනේ දෙයක් නේ. ඉතින් ඒක වෙන්නේ ඒක භාවිතා කරලා නැහැ ඒ කට්ටිය. මොකද ගොඩක් වෙලාවට දැන් එදිනදා හම්බෙනකොට අපිට හිතන්න දැන් ලයිට් බිල් එනවනේ මාසෙකට එකපාරක් ලයිට් බිල් එනවා. මේ ලයිට් බිල් දරුවෙක්ට කියලා මේක හරියට බලවන්න කීයෙන් දෙමාපියද? ඒ කියන්නේ ගොඩක් වෙලාවට ගණන් වලට එන්නේ කිලෝවෝට් අවර්ස් කොහොමද ගණන් කරන්නේ කියලා. ඒක ලයිට් බිල හරියට බලලා මේකේ ඒකක මෙච්චර ප්‍රමාණයක් ඒකක 10ක් පැන්නාම ඒකක 30 40 ඒකක 100 පැන්නාම මේක ඩබල් වෙනවා. ඒ ගැන පොඩි අවබෝධයක් දෙන්න පුළුවන් නම් ඒක පිටිපස්සේ ගහලා තියෙනවා. ඒ සාමාන්‍ය දේවල් වලින් තමයි මේ ගණන් කියන එක හැදෙන්නේ. නැත්තම් මේ මහා අමාරු ලොකු දේවල් නැහැ. ඒ වගේම දැන් වතුර බිලත් ඒ වගේම ඝන මීටරයක් කොහොමද හැදෙන්නේ? මීටරේ වැඩි කිරීම මීටරේ ඝන මීටරේ තමයි එකක් කියලා කියන්නේ. ඒක වතුර බිලේ ගහලා තියෙනවා. ඉතින් ඒ අර සාමාන්‍ය දේවල් වලින් දරුවව හැඩගස්සනකොට අනිවාර්යෙන් ලකුණු මට්ටම ඉහළ යනවාමයි. ඒ වගේම රයිටින් බුක් එක ගැන ගත්තොත් දැන් අපි ලියනකොට පිළිවෙලකට කවරයක් දාලා මම ගිය පාර මගේ මූල්‍ය වියදමින් සම්පූර්ණ මම පොත් දුන්නා. මේ පාර තාරක මහත්මයාත් පොඩ්ඩක් ලොකු උදව්වක් දුන්න පොත්පත් ටික අරගන්නකොට පොත් 50ක් අරන් දුන්නා. ඒ වගේම දැන් මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ හැම දරුවෙක්ගේම පොත එක වගේ තියෙනවා. ඒ කියන්නේ එකම විදියට හැඩ ගැහිලා තියෙනවනේ පොත. ඒ කියන්නේ දැන් හිතන්න ලකුණු 95ක දරුවෙක් වැඩ කරන ප්‍රමාණයයි ලකුණු 30 40ක ලකුණු ගන්න ප්‍රමාණයයි වැඩ කරන ප්‍රමාණය බලා ගන්න පුළුවන් පොතේ වැඩ කරපු ප්‍රමාණය අනුව කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා. මට මේ ප්‍රබෝධ මට කියනවා 6 වසරේ ඉන්නේ ඒ තාත්තා මම හිතන්නේ ලොකු ඉංග්‍රීසි දැනුමක් නැහැ. ඒකට දරුවට උගන්වන්න ගොඩාක් උනන්දුව තියෙනවා. ඒ තාත්තා පොත බලලා තියෙනවා වෙන පන්තියක පොතකුයි මගේ ලියන පොතයි පොඩ්ඩක් බලලා තියෙනවා කොහොමද මේක වෙන්නේ කියලා. රූප අලවලා මගේ පොතේ එහෙම ලොකු වෙනස්කමක් තිබුණ නිසා ඒ අවබෝධයෙන් 7 8 9 10 11 කට්ටිය මං ගැන ගොඩක් දන්නවා. ඒ දෙමළ රැසින් තිබිලා 6 වසරේ දරුවෙක් එකපාර යවන්න හදනකොට ටිකක් බය හිතෙනවා කොහොමද මේක වෙන්නේ මේ පන්තිය වෙන්නේ මොකද්ද කියලා. ඉතින් ඒක මේ ඔහුට බලන්නේ මොලේ තිබිලා තියෙනවා. ඒ පොත බලලා හරියට මේක කොහොමද මේ පන්තිය වැඩ ටික වෙන්නේ කියලා එයා ඒක මනලා බලලා තියෙනවා. ඒ අනුව තමයි එක දිගට පන්තියට සහභාගී කරලා තියෙන්නේ. ඉතින් ඒක දැන් ඇත්තටම ආසයි මේ පොත් මේ දැන් ලියන පොතත් මම එකතු කරගත්තා. මෙතන බෙදන්නේ උනට වෙලාව මදි. තව ඉදිරියට ඒක කරගෙන යනවා. හැම දරුවෙක්ම පොත එක වගේ වෙන්න ඕනේ. ලියන නෝට් එක පිළිවෙලට තියෙන්න ඕනේ. ගණන් හදන්න ඕනේ. හෝම්වර්ක් කරන්න ඕනේ. ඒක ඒ වගේ. ඊට පස්සේ තවදුරටත් අපි වැඩ කරගෙන යනවා. මම මේ කතාව ආරම්භ කරේ මීට පෙර තිබුණේ අපේ ප්‍රවීණ සිංහල දේශක අපේ ජයපුරි ගුරු පියාණන් අවස්ථාවට සම්ප්‍රාප්ත වුණා. ඔහු ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. වශයෙන්ම අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔහු අද ඉඳ නැද්ද කියලා මට ඉතිකාරය කරනවා. මොකද ඒ තරම්ම කැපවීමක් ඔහු උසස් පෙළ සිංහල භාෂාව ගොඩනගන්න ලොකු කැපකිරීමක් කරනවා. කොරෝනා කාලෙත් එහෙමයි. අතන අපි දැක්කා ඔහුට වෙන ජීවිතයක් නැහැ ඉගෙන ගන්න. අපි ඔහුගෙන් ලොකු ආදර්ශ ගන්නවා. මොකද උපදෙස් ගන්නවා කොහොමද මේ දරුවන්ට උගන්වන්නේ මෙහෙම කරන්නේ කොහොමද කියලා. මට එක වචනයක් මතකයි. ඔහු කියපු ඕනම මිනිස්සෙක් සාර්ථක වෙන්න නම් උදේ පාන්දර මුළු ගමෙන්ම උදේ පාන්දර නැගිටින්න ඕනේ ඔහු. ඊට පස්සේ නිදා ගන්නකොට මුළු ගමෙන්ම අවසානයේ නිදා ගන්න ඕනේ ඔහු. ඒ කියන්නේ ඒ තරමට වැඩ කරන්න ඕනේ කියලා. එහෙනම් සමාජයට වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ඒකත් මාත් ආදර්ශයට අරගෙන ඔහු අවවාදයට වඩා ඔහු ආදර්ශයෙන්ම හැමෝටම පෙන්නනවා මේ ආයතනය ගොඩනගන්න. ඔහුගේ හැම දහඩිය බිඳුවක්ම මේ හැමතැනම තියෙනවා. මොකද
ඒක තමයි මේ සිපාරා ආයතනයේ තියෙන දියුණුව. අපිත් ඒකට හැම කැපකිරීමක්ම කරලා මේ දරුවෝ ටික කොහොම හරි ගොඩනගන්න ඔහුගේ දරුවත් මේ පන්තියට සහභාගී වෙනවා. හැම කැපකිරීමක්ම කරනවා. ඉතින් ගෞරවය තවත් කතා බහක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මටත් වඩා ඔයගොල්ලෝ දන්නවා ඇති මොකද ඔබගේම ගුරුවරයෙක් අපේ ජයකොඩි ගුරු පියාණන්ට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ ඔබ අමතීමට සර්ට ඉතින් මේ පොඩි දියුණුවක් පේන හැටි ඉතින් දැන් ගිය පාර දෙමාපිය රැස්වීමේ කතා කරන්න වඩා පොඩ්ඩක් ඉතින් වෙනස් නේද ඊළඟ පාර කතා කරනකොට මීට වඩා ලොකු හොල් එකක් අපි කතා කරමු හරි Susi Nauswata, Mawar Biori, Ludaboni. Salava, Mama Kariada, Pilagon, Camarava, Visaka, Delgo Salam, Saturayuna, Mugade, Isaac Saya, Nirigada, Nisikataka, Rindra, Mimia Karanoni, the Monte Karanoni, Kina Dasaki, Gata Isaac Saya, Sartina Decama, Buddha Saturayuna. මෙහෙම කාරණාවකින් මම මගේ කතාව චුට්ටක් ආරම්භ කරන්න කල්පනා කළා. එක්තරා ප්‍රදේශයක මහා දෙවන්ත ගංවතුරක් ගංවතුර තර්ජනයට මුහුණ දෙනවා. ඒ ගංවතුර තර්ජනයේදී මිනිස්සු තමන්ගේ ජීවිතේ ගලව ගන්න තමන් ඔස් ස්ථානයකට ගමන් කරනවා. එක නිවැසියෙක් විතරක් මේකට එකතු වෙන්නේ නැහැ. එයා තමන්ගේ දෙමහල් නිවසේ බිම්මහලෙන් ඉහළ මහල නගිනවා. මත වේලාවක් යනකොට ගංවතුර ජල මට්ටම ඉහළ නැගිලා ඉහළ මහලක් යට වෙනවා. ඒ ඉහළ මහල යට වෙනකොට තමන්ගේ යට වෙන ආසන්නයේ තමන්ගේ අසල්වාසීන් කතා කරනවා අපිත් එක්ක යන්න ඉන්න. හැම කෙනාම දැන් ගිහිල්ලා තියෙන්නේ ඔස් ස්ථානයකට අපි මේ ජීවිතේ බේරගමු කියලා. එයා කියනවා නෑ ඕනේ නෑ. ඔයාලා යන්න. දෙවියෝ මාව බේරගනීවි. දෙවියෝ මාව බේරගනීවි කියලා මේ පුද්ගලයා උඩුමහලට යනවා. උඩුමහලත් යට වෙමින් ඉන්නකොට මේ ගංවතුරේ මිනිස්සු බේරා ගැනීමේ ගලවා ගැනීමේ හමුදාව එකතු වෙලා මේ බෝට්ටු සේවාවක් ආරම්භ කළා. මේ බෝට්ටු සේවාවෙන් ගිහිල්ලා ඔහුට කතා කරනවා ඉක්මනින් එකතු වෙන ජීවිතේ ගලවා ගන්න අපෙත් එක්ක එකතු වෙන අපි ඔබ බේර ගන්නම් කියලා. මේ නිවැසියා මේ පුද්ගලයා කියනවා ඔයාලා යන්න දෙවියෝ මාව බේරගනීවි කියලා. මේ අතරතුරේදී උඩුමහලත් යට වෙනවා. උඩුමහල යට වෙනකොට මෙයා හිමිස්සිට නගිනවා එයාගේ වහලේ උඩට. වහලේ උඩ නගිනවා. වහලේ උඩ එයාට ආරක්ෂිත තැනක් වෙයිද කියලා එයා කල්පනා කරමින් ඉන්නවා. වහලේ උඩ මෙයා ඉන්නවා දැකලා මේ උඩේ ගුවන්ගත වෙච්චි ආරක්ෂිත ගුවන් යානයක් ඇවිල්ලා කතා කරන මෙයාට ඉක්මනින් මේ යානෙට ගොඩ වෙන්න ඔබේ ජීවිතයේ අනතුරේ කියලා. ඒ විලාවෙත් ඔව් කියන්නේ මේ ගුවන් හමුදාවේ මේ නිලධාරීන්ට කියන්නේ ඔබ යන්න මගේ ජීවිතය දෙවියෝ බේරගනීවි කියලා. එහෙම කියනවත් එක්කම මහා සැඩපහරට ඔහුගේ දෙමහල් නිවසේ ඉහළ මහලේ වහලය ඔහු සමග ගලවාගෙන යනවා. ඒ ගලවාගෙන යද්දී ඔහු මහා හයියෙන් කෑ ගහලා චෝදනා කරන දෙවියන්ට. දෙවියනේ ඔබ වහන්සේනි මම කොයිතරම් අපවී තිබෙනවද? කොයිතරම් කැපවී තිබෙනවද? ඔබ වහන්සේට කොයිතරම් නම් අපෝපකාර කරලා තියෙනවද? ඒත් මගේ ජීවිතේ මට විපතක් අත්තුණු වෙලාවේදී ඔබ වහන්සේ මගේ ජීවිතේ බේරගන්න මට සහාය වුණේ නෑ කියලා දෙවියන්ට නොයෙක් ආකාරයේ අපවාද නගනවා ඔහු දිලේ ගිරන ගමන්. ඒ ස්ථානයේදීම දෙවියන් මේ අහස් කුසල ඇවිල්ලා මේ පුද්ගලයාට කතා කරමින් අපූර්ව පණිවිඩයක් ඔහුට කියනවා. ඔබ මගේ දේවගැත්තේ. ඔබ මා කෙරේ අසීම ශ්‍රද්ධාවකින් ඉන්නේ. ඔබ මන් නොයේක බුදු පූජා පවත්වලා තියෙනවා. මට ඒවා හොඳින් දැනෙනවා. ඒත් ඔබේ ජීවිතේ බේරගන්න මම ඔබේ අසල් වාසීන් ඔබ ළඟට එවුවා. ඒ මම එව්වේ ඔබේ ජීවිතේ බේරගන්න අසල් වාසීන්ව ඔබ ඇවුම්කන් දුන්නේ නැහැ. ඔබේකට ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ. ඒ මිනිස්සු එව්වේ මම. ඒ වගේම ඔබේ ජීවිතේ බේරගන්න මම
මේ බෝට්ටු සේවාවක් කෙරුවා. ඒ ඔබේ ජීවිතේ බේරගන්න ඒ ඔබ එකට අවනත වුණේ නෑ. බැරිම තැන මම ගුවන් යානයේ එව්වෙත් මම ඒ ඔබ ඒකට අවනත භාවයක් දැක්ුවේ නෑ. දැන් මට කියා කළ හැකි දෙයක් නෑ. කියලා දෙවියන් sannivedanaya කරන මේ දියේ කිරණ මිනිසාට. අපි දෙවියන් විශ්වාස කරන මිනිස්සු දෙවියන්ගෙන් යම් දේවල් ඉල්ලා සිටිනවා. අපි හිතන් ඉන්නේ දෙවියෝ ඒවා අපේ දෑතට දෝතින් ගෙනලා දේවි කියලා. කිසිම දෙවියෙකුට දෙවියන් මේ ලෝකේ විශ්වාස කරනවා නම් කිසිම දෙවියෙකුට දෝතින් අපේ දෑතට යමක් ගෙනලා දෙන්න බෑ. එහෙම ගෙනදී මේ හැකියාව ඇත්තේ නෑ. එහෙනම් දෙවියන් විසින් යම් නියෝජිතයෝ ලවා තමයි තමන් ඉල්ලන දේ සැපයීම සඳහා අවශ්‍ය පසුම හදා දෙන්නේ. ඒ නිසා දෙවියෝ තමයි නියෝජිතයෝ යෝජනා කරන්නේ. දෙවියෝ යෝජනා කරනවා. මේ මව්පියන්ගේ මව්පියෝ අපේක්ෂා කරනවා, ප්‍රාර්ථනා කරනවා මගේ දරුවගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න ඕනේ, දෙවියන්ගේ පිහිට ලැබෙන්න ඕනේ, දේවාශිර්වාදය ලැබෙන්න ඕනේ. මගේ දරුවන්ට මේ චිත්ත ශක්තිය වර්ධනය වෙන්න ඕනේ, විශ්ව ශක්තිය ගොඩනගෙන්න ඕනේ. ආදී වශයෙන් මව්පියෝ යාඥා කරනවා, ඉල්ලීම් කරනවා, සබාධමයෙන් ඉල්ලනවා, විශ්ව ශක්තිය ඉල්ලනවා, දෙවියන්ගෙන් දේවල් ඉල්ලනවා. අපි ඉල්ලන දේවල් කාටෝ ඇහෙනව ඇති. අපි ඉල්ලන දේවල් දෙන්නට හිතනව ඇති. හැබැයි අපි ඉල්ලන කෙනාගෙන්ම නෙවෙයි ඒක ලැබෙන්නේ. අපි ඉල්ලන්නේ දෙවියන්ගෙන් නම් දෙවියෝ දෑතින් අපේ දෝතට ගෙනලා දෙන්නේ නැහැ, ගෙනලා දෙන්න බෑ. එහෙනම් දෙවියන්ගෙන් අපි ඉල්ලපු ඒවා දෙවියෝ ලබා දෙන්න නියෝජිතයෝ ඒවල තියෙනවා. අර ගැමියා දියේ ගිලෙන්න හදනකොට අසල්වාසීන් එව්වා ජීවිතේ බේරගන්න. එයා බේරගත්තේ නෑ, අවනත උනේ නෑ. එව්වේ දෙවියෝ. එහෙනම් දෙවියන්ගේ නියෝජිත තමයි ගැමියෝ. ඒ වගේම බෝට්ටු සේවය ආපු නිලධාරී. එයා දෙවියන් එව්ව නියෝජිතයෝ. දෙවියන්ගේ නියෝජිතයෝ. ඒ වගේම ගුවන් යානයේ ආවේ දෙවියන්ගේ නියෝජිතයෝ. එහෙනම් ඒකට අවනත උනේ නෑ. එහෙනම් අපි දෙවියන්ගෙන් ඉල්ලන දේවල් දෙවියන්ගේ අතින්ම ලැබෙන්නේ නෑ. හැබැයි දෙවියෝ සබාදහම මේ ලෝකෙට මිනිස්සු නිර්මාණය කරලා තියෙනවා. අපි කවුරුත් ඉපදුනේ සබාදහමේ ඕනෑකමට. අපි ඉපදුනේ අපේ ඕනෑකමට නෙවෙයි. අපේ අම්මගේ තාත්තගේ ඕනෑකමට නෙවෙයි. අපි කවුරුත් ඉපදුනේ සබාදහමේ ඕනෑකමට. සබාදහමේ ඕනෑකමට අපි නිර්මාණය කරලා සබාදහමේ එක එක දේවල් අපිට පැවරුවා. මට එක් වගකීමක් පවරලා තියෙනවා. ඔබට එක වගකීමක් පවරලා තියෙනවා. මේ දරුවන්ට තවත් වගකීම් පවරනවා. ඒ සබාදහම වගකීම් පවරලා තියෙන ඒ අයට. ඒ සබාදහමේ මිනිස්සු අපි. ඒ සබාදහමේ මිනිස්සුනාට පස්සේ දෙවියන්ගේ නියෝජිතයෝ වශයෙන් එන්නේ මිනිස්සුමයි. ඒ දෙවියන්ගෙන් ඉල්ලපු දේ ලබා දෙන්නේ එන්නේ මිනිස්සු. ඒ මිනිස්සු අපිට පේන්නේ නෑ දෙවියෝ විදිහට. ඒ මිනිස්සු අපිට මිනිස්සුමයි. හැබැයි දෙවියෝ එවපු නියෝජිතවරු. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් දෙවියෝ අපි ඉල්ලපු දේවල් දෙන්නේ දේව ස්වරූපයෙන් ඇවිල්ලා නෙවෙයි මිනිස්සු අතේ එවනවා කියලා අපිට තේරෙනවා නම් අපි විශ්වාස කරන මිනිස්සු සමග එකතු වෙනවා. විශ්වාස කරන මිනිස්සු සමග එකතු වෙනවා. ගුරුවරු කියන්නේ දෙවියන්ගේ නියෝජිතවරු. සෑම ගුරුවරයෙකුටම දෙවියන්ගේ නියෝජිතයෙක් වෙන්න බැරි වේවි. හැබැයි දෙවියන්ගේ සැබෑ නියෝජිතය බවට පත් වෙන්නේ අනෙක් කවුරුත් නෙවෙයි දරුවන් වෙනුවෙන් ඇබවි කැපවි කටයුතු කරන ගුරුවරු. ඒ අය දෙවියන්ගේ නියෝජිතවරු. ඒ අයට පුළුවන් අර දේව කාර්යයට සමාන කාර්යයක් කරන්න. ඒ අයට කිරීමේ හැකියාවක් තියෙනවා. දෙවියන්ට හා සමාන කාර්යභාරයක් කරනවා. එහෙමනම් අපේ ගුරුවරු කියන්නේ මම එක්කගත් ගුරුවරුත් මේ මව්පියෝගත් ගුරුවරුත් දෙවියෝ අපිට එවූ අය. ඉතින් අපි ඉල්ලපු දේවල් දෙන්න එවපු අය. අපි සමහර දේවල් ගත්තේ නැහැ. අපි සමහර දේවල් ගත්තා. ගත්ත දේවල් අපි වැජබෙනවා. නොගත් දේවල් පරදිනවා. මේම දෙයක් අපිට වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දරුවන්ගේ පුංචි දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍යයේ ගණිත අවශ්‍යතා පූර්ණේ කරන්න සබාදහම නියෝජිතයෙක් කියලා තියෙනවා. සබාදහම නියෝජිතයෙක් කියලා තියෙනවා. ඒ සබාදහම නියෝජිතය එවල තියෙන්නේ අපේ අම්මලා තාත්තලා ඉල්ලපු දේ අනුව සබාදහමේ උන්කම් දීලා. අම්මා තාත්තා ඉල්ලනවා අපේ දරුවගේ ගණිත දැනුම ඉංග්‍රීසි මාධ්‍යය මගේ දරුවා ඉගෙන ගන්න. ඒ දැනුම මට දරුවා ලබා දෙන්නට ඕනේ. කොහොමද ලබා දෙන්නේ කියලා හිතේ ඉන්නකොට ඔන්න නියෝජිතයෙක් එවල තියෙනවා. ඒ නියෝජිතයා එවල තියෙන්නේ දෙවියෝ. සබාදහම
සෝබා දහම කියා එවනවා මෙන්න මේ වැඩ කටයුත්ත කරන්න කියලා. එහෙනම් නවෝත් ලක්ප්‍රිය ගුරුතුමා සෝබා දහම නියෝජිතේ. සෝබා දහම නියෝජිතේ. එයාගේ කාර්යභාරය නොපිරිහෙලා ඉටු කරන්න බිඳු මාත්‍රකින්වත් අතපස නොකරන්න අවශ්‍ය කරන ශක්තියක් තියෙනවා, කැපවීමක් තියෙනවා, දරුවන් කෙරේ ආදරයක් තියෙනවා, දරුවෝ දිරවන්න ඕනේ කියන හැඟීම හැම තත්පරෙම තියෙනවා. එහෙම හැඟීමක් ඇති වෙන්නේ කලාතුරකින් ගුරුවරයෙක්. මමත් ඉබඳු ආකාරයකට කරන කෙනෙක්. හැම තත්පරෙම මම විශ්වාස කරන දරුවන් කෙරේ මම ඒක කැප කරලා තියෙන්නේ. ඒ නිසා ඒ කැපවීම දකින්නට මටත් හැඟෙනවා ඒ හැඟීමක් තියෙන ගුරුවරයෙක් කියලා. එහෙම හැඟීමක් ඇති ගුරුවරයෙක් ළඟට දරුවෝ එකතු කළාට පස්සේ ඒ ගුරුවරයාට හැකියාව ලැබේවි අර සබාදහමේ ඉල්ලීම ඉටු කරන්න. අර අම්මා තාත්තා දෙවියන්ගේ සබාදහමෙන් ඉල්ලපු දේ ලබා දෙන්නේ ඒ බඳු ආකාරයට. එහෙමනම් මේ දරුවන්ට විභාගයක් පවත්වලා ලකුණු අතර එකතු කරලා මව්පියන් ගෙන්නවලා මව්පියන් ඉදිරියේ කතා කරන්නට නවෝත් ලක්ෂ්මී ගුරුතුමාට තියෙනවා ශක්තිය. ඒ ශක්තිය මොකද්ද? තමා කරපු දේ හරි, තමන්ට කරන්න පුළුවන් දේ තමන් හරියටම කරලා තියෙනවා කියන පෞරුෂත්වය ඔහු තුළ ගොඩනැගිලා තියෙනවා. එහෙම නැතුව උපකාරක පන්ති ක්ෂේත්‍රයේ මෙහෙම ගුරුවරුන් දෙමාපියන් හමු වෙන අවස්ථා ඉතා අඩුයි. ඒ අඩු වුණත් ඒ තිබුණු අවස්ථා තිබුණත් මෙබඳු ආකාර විශ්වාසයෙන් කටයුතු කරන අවස්ථාත් අඩුයි. එහෙනම් එහෙම විශ්වාසයක් ඔහුට ගොඩනැගෙන්නේ අනෙකක් නිසා නෙවෙයි, ඔහු කරන කටයුත්ත ඔහු කැපවීමෙන් කරන නිසා. ඒක අපි දකිනවා. සිපාර අධ්‍යාපන ආයතන අපි දකිනවා. ඒ වැඩ කටයුතු කිරීමේදී කොච්චර අප වෙලාද කියලා. දරුවෝ පන්තියේ ඉන්න ඉස්සලා පන්තියේ ඉන්නේ ගුරුතුමා. දරුවෝ පන්තියේ ඉස්සලා ගුරුතුමා පන්තියේ ඉන්නේ. දරුවෝ පන්තිය ගියාට පස්සේ ගුරුතුමා පන්තියේ යන්නේ. විවේක කාලයන් කියන කාරණාව එයාගෙන දැනෙන්නේ නාස්ති කරන කාලයක් කියලා. ඒ විවේක කාලයේද අඩු කරලා දරුවන්ගේ දැනුම ආකල්ප කුසලතා වර්ධනය කරන්න විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරනවා. මම සිපාර අධ්‍යාපන ආයතනයට සම්බන්ධ කෙනෙක් හැටියට, ගුරුවරයෙක් හැටියට, වැඩිහිටියෙක් හැටියට, මගේ දරුවගේ තාත්තා හැටියට මම සතුටු වෙනවා මෙබඳු ආකාර කරන ගුරුවරයෙක් පිළිබඳව. හොඳ අනාගතයක්, පැහැදිලි අනාගතයක් තියෙන දරුවන්ට යහපත උදා කර දෙන්න පුළුවන් ශක්තියක් සහ කැපවීමක් තියෙන ගුරුවරයෙක්. ඒ නිසා අම්මට තාත්තට දරුවන්ගේ වගකීම බය නැතුව විශ්වාසයෙන් බාර දෙන්න පුළුවන්. තව වයසින් තරුණ වුණාට ඔහු පරිණතභාවය අවබෝධයෙන් පරිණතයි. ඒකට ඔහුට ඔහුගේ මවගේ, ඔහුගේ පියාගේ ආකල්ප, පියාගේ දැනුම, කුසලතාවය, පියාගේ තියෙන ධනාත්මක සිතුවිල්ල ඔහුට එකතු වෙන්නට ඇති. ඔහු සමග එකතු වෙච්ච ගුරුවරුන්ගේ ශක්තිය එකතු වෙන්නට ඇති. ඒ සියල්ලෙන් ඔහු යන ගමන හරි සුබයි. ඒ නිසා මම යෝජනා කරනවා සියලු මව්පියන්ට දරුවන්ගේ යන ගමනට සුබ ශක්තියක් ලැබෙනවා. නවෝත් ලක්ෂ්මී ගුරුතුමාගෙන් ඉතින් විශ්වාසයෙන් යුක්තව කටයුතු කරන්න. සිපාර ආයතනය අපිට දරුවන්ගේ සුවසිද්ධිය උදෙසා, දරුවන්ගේ යහපත් උදෙසා, දරුවන්ට අනේක ප්‍රමාණාකාර පහසුකම් දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් අපිට ලබා දෙන්නේ ඉගෙන ගැනීමට දරුවන්ගේ මානසික වටපිටාව තියෙන්න ඕනේ. ඒ පරිසරය අපි නිර්මාණය කර දෙන්න ඕනේ කියන හැඟීමක් අපට තියෙනවා. ඉතින් සිපාර අධ්‍යාපන ආයතන අධ්‍යක්ෂ මණ්ඩලයේ හැටියට හැම පහසුකමක්ම දරුවන්ට දෙන්න උත්සාහ කරනවා. මම විශ්වාස කරනවා ඇමරිකාවේ ජීවත් වෙන දරුවන්ට මේ පහසුකම් මුක්ති විඳින්න ලැබුණේ සිපාර අධ්‍යාපන ආයතනයෙන්. ඒ වගේ විෂය දැනුමක් ලබා ගන්න ශක්තිය ලැබුණේ සිපාර අධ්‍යාපන ආයතනයෙන්. මම ආඩම්බර වෙනවා ගුරුතුමා පිළිබඳව, මව්පියන් පිළිබඳව මම සතුටු වෙනවා මේ අවස්ථාවේ මම විවිධ අවස්ථාවල ලැබිච්ච එක. එහෙනම් බොහොම ස්තුතියි සියලු දෙනාටම සුබ අනාගතයක් පන්ති බොහොම ස්තුතියි ගුරු පියාණනි. අපි ඔබ ත්‍යාග ප්‍රදානයට කඳව ගන්න තමයි මේ සූදානම් කරලා තිබ්බේ. ඒ ඔව් පන්තිකින් ගම තමයි ආවේ. හරි. අපි ත්‍යාග ප්‍රදානය කිරීමට මම දෙමව්පියෙක්ට ආරාධනා කර සිටිනවා. අපි ආරාධනා කරමු සංදීප පුතාගේ අම්මට. දෙකලා වසර දරුවෙක්ගේ අම්මා කෙනෙක්. හරි. ත්‍යාග ප්‍රදානය කරන්නේ 9 ශ්‍රේණියේ දරුවන්ට. 9 වසරේ ගැන කතා කරද්දී ඒ තාම මූලික දැනුම මදි. ජනාධිපති විද්‍යාලයේ දරුවෝ දෙදෙනෙක් විතරයි තාම හොඳ මට්ටමක ඉන්නේ. අනිත් දරුවෝ ටික ඔක්කොම අඩු මට්ටමක ඉන්නේ. ඒ වුණාට ලොකු
වෙහසක් අරගෙන කොහොම හරි කොට දාලා දෙනවා ඉතුරු ළමයි ටික. පස්වන ස්ථානයේ ලකුණු 69ක් ලබාගෙන WG Sinet. ඔහු ළඟදී පන්තියේ පැමිණියේ වුණාට වැඩ ටිකක් කරලා තියෙනවා. තව ඉදිරියට ගන්න පුළුවන් දරුවෙක්. හතරවන ස්ථානය W ගයන්ත ලකුණු 72ක් ලබාගෙන තිබෙනවා. පොඩි කුසලානය වෙනවා. හතරවන ස්ථානයේ ඉඳන් කුසලාන සූදානම් කරා. තුන්වන ස්ථානය දෙවන වාරයේ භාගයේ තුන්වන ස්ථානය කනිෂ්ක කල්හාර ලකුණු 78ක් ලබාගෙන තිබෙනවා. දෙවන ස්ථානය මඩුල නවීෂ ලකුණු 83ක් ලබාගෙන තිබෙනවා. නවය ශ්‍රේණියේ පළමුවන ස්ථානය ලකුණු 92ක් ලබාගෙන චින්තන ප්‍රියමන්ත ඕදිතාම දර්ශනවේ ත්‍යාග ප්‍රදානය හා සම්බන්ධ වුණු සංදීප් පුතාගේ මවට ඉතාමත් ස්තුතියි. හරි ඊළඟට හරි මම ටිකක් පොඩ්ඩක් කතා කරලා ඉන්නම්. කලින් කතා කරපු ටිකේ මම කතා කරේ පන්ති අර පොත්පත් කාලේ පොඩ්ඩක් ඉක්ම වෙලා ගිහිල්ලා නේද? හරි ටක් ගාලා කතා කරන්න. කියපුවාට වඩා පොඩ්ඩක් පරක් වෙලා ප්‍රමාද වෙලා තියෙන්නේ. මම ටක් ගාලා කතා කරන්න. මේ සිංහල පොඩ්ඩක් මේ මම කතා කරනකොට ටිකක් මේ අපහසුයි. මොකද මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් 6 වසරේ ඉඳන් ඉගෙන ගත්තේ. අනවුන්ස් කරේ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි. මේක මට ඉංග්‍රීසියෙන් කරන්න තියෙනවා ගොඩක් හොඳටම කරනවා මම. දැන් සිංහලෙන් මම කරන්න මම ගොඩක් පුරුදු වෙලා ඉස්කෝලේත් මම සිංහල භාෂාවෙන් පොඩ්ඩක් කතා බහ කරලා මොකද මුළු දවසක් ගත්තට පස්සේ මේ ළමයි එක්කම ගත කරනකොට ඉංග්‍රීසියෙන්ම කතා කරන්නේ. එහෙම ඒ හින්දා ටිකක් සිංහල කතා බහ කරන ටිකක් මේ මදිගතිය තියෙනවා. ඒක මම හදා ගන්නවා. හරි. මම කතා කරේ පොත්පත් පිළිබඳව ටෙක්ස්ට් බුක් එක ගැන කතා කරා. හරි අපි ගොඩක් වෙලාවට මම දැන් 6-7-8 පන්තිවලදී දැන් කරගෙන යනවා ඩික්ටේෂන් ලියවනවා. ඒ කියන්නේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මේ ගණන් පන්තියක ඩික්ටේෂන් ලියවන්නේ කියලා. දැන් මේ ගණන් මේ දරුවන්ට ගණන් නෙමෙයි අමාරු වෙලා තියෙන්නේ. අපහසු වචන තමයි අමාරු වෙලා තියෙන්නේ. කියන්නේ මේ පේපරයක් ගත්තට පස්සේ පේපරේ හදන එක්කෙනා බලන්නේ මේක දරුවට කොහොම හරි වක්‍රාකාරයෙන් ගාන දෙන්නයි කොහොම හරි මේක අපහසු කරන්නයිනේ. එතකොට ඒ කට්ටිය මේ ගණිතයෙන් එක ඉංග්‍රීසි වචන දානවා එක. එතකොට මේ දරුවා දැනගෙන ඉන්න ඕනේ මේ වචනේ මොකද්ද කියලා. ඉතින් ඒක පාඩම් කරවන්න තමයි ඩික්ටේෂන් කරන්නේ. දැන් ඩික්ටේෂන් එකේ උපරිමය මම බෝඩ් එකේ මගේ ස්පෙලිං එක වචනයක් වැරදුනා. ටක් ගාලා දරුවෝ කියනවා සර් මේකේ ඒ අකුර අඩු වෙන්නේ නේද? මෙහෙම කියලා. ඒ ඩික්ටේෂන් කරන එකේ උපරිමය. ඒක කොච්චර වටිනවද? ඉතින් දරුවෝ ඩික්ටේෂන් හොඳට පාඩම් කරගෙන ඇවිල්ලා ඒක කරගෙන යනවා. ඒකට තමයි ඩික්ටේෂන් කරන්නේ. තව එකක් තියෙනවා. මේ ඔක්කොම කරන්නේ මේ පැය තුන ඇතුළත ගෙදරදී වැඩ දීලා ඩබල් රූල් පොතක මම ලියවනවා අකුරු කැතයගේ. දැනට 11 වසරේ දරුවෝ ඉන්නවා 11 වසරේ දරුවෝ ඉන්නවා අකුරු නිසා තමයි යාළුවන්ට ලකුණු හැලෙන්නේ. ඉතින් 6 7 8 9 10 දී අකුරු ටික කොහොම හරි හදාගත්තොත් ඉලක්කම් ටික කොහොම හරි හදාගත්තොත් 11 වසරට යනකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි ඩබල් රූල් පොතක ලියවන්නේ. ඒක එක කාරණය. අනිත් කාරණේ ඩබල් රූල් පොතේ ලියවන්නේ දැන් මම ABCD ඉඳගෙන තමයි ලියවන්නේ. ඒකේ අවසාන ලියවන්නේ x අකුර ලියන වෙන විදි තියෙනවා. ගණන් වලදී y අකුර ලියන වෙන විදි තියෙනවා. ඒ හින්දා ඒක දෙන්න තමයි
ගොඩක් වෙලාවට මම මේ ඩබල් රූල් පොතක ලියවන්නේ ඒ ගොඩක් අය කරගෙන යනවා ඒක. ඊට පස්සේ මාස්ටර් ගයිඩ් පොත මම මේ අවුරුද්දේ අරගෙන මොටම දීලා කරගෙන ගියා. ඒනොට ඊළඟ අවුරුද්දේ මාස්ටර් ගයිඩ් පොත ගන්නෙ නැහැ. මගේම පොතක් අය 7-8 මේකටම මුද්‍රණය කරලා දෙන්නත් ඒ කොරෝනා කාලේ ගොඩක් ඒ පොත හදලා ඉවර කරා. පොත් තියෙන හැම ශ්‍රේණියකටම දැන් මොකද මාස්ටර් ගයිඩ් පොතේ අපි ගත්තොත් සමහරලාට ඒක සිලබස් එකට ඕවා ගිහිල්ලා තියෙනවා අඩු වැඩි එහෙම තියෙනවා එහෙම ප්‍රශ්න තියෙනවා ඒකයි. ඊළඟ අවුරුද්දේ නම් මගේම පොතක් නිර්මාණය කරලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මේ ෆයිල් එක ගැන කිව්වොත් දැන් අනිවාර්යෙන් දැන් මේ ෆයිල් ටික බෙදන්නත් ඕනි. ෆයිල් එක ගැන කිව්වොත් පන්තියේ කරන හැම පේපර් එකක්ම ටියුට් එකක්ම ෆයිල් එක දාලා අමුඩලා තමන්ගේ නමින් ෆයිල් එකක් තියෙනවා. මම මේ ෆයිල් ටික වැඩි ගෙදර ගෙනියන්න දෙන්නේ නැත්තේ ෆයිල් එකක් ගත්තේ ඒ කියන්නේ ඒ ටියුට් ඔක්කොම මේක දාලා තියෙන දැන් සමහරලාට හිතෙන්න පුළුවන් මේ පන්තියේ වැඩ කෙරෙන්නේ නැද්ද කියලා. ඒ වුණාට මේ දරුවෝ මේ ෆයිල් එක අමුණන එක තමයි කරන්නේ. මොකද ෆයිල් එක ඒක වෙනම මේ මේන්ටේන් කරන්නේ මේ අවසානයේදී තමයි දෙමව්පියන්ට දෙන්නේ වාර අවසානයේ. මොකද මේ දරුවෝ ගෙදර දැන් ටියුට් එකක් දුන්නාම ගෙදර ගිහිල්ලා ඔක තැන දානවා. ඒක පිළිවෙලක් කරලා තියාගෙන ඉන්නේ නැහැ. ඒකට කරපු දෙයක් දන්නේ නැහැ. ඒ හින්දා පන්තියේදී ඒක තියාගෙන මේ පිළිවෙලකට ෆයිල් එක මේන්ටේන් කරනවා. ඊට පස්සේ දැන් මේ 6 වස් ශ්‍රේණිය ඇරෙන්න අනිත් හැම ශ්‍රේණියකටම mathematical instrument box එක කියන්නේ කවකටු පෙට්ටිය අනිවාර්යෙන් අවශ්‍යයි. දරුවෝ ගොඩක් වෙලාවට ඒක ගේන්නේ නැති නිසා අපිට ඒක ගණන් හදාගෙන යන්න බැරිකම තියෙනවා. කියන්නේ ඊළඟ දවසේ ගණන් පන්තියේ තියෙනවා නම් මේ ටික ඔක්කොම පිළිවෙලට තියෙනවා. මම ලිස්ට් එකක් දීලා තිනවා පුතේ මේ ලිස්ට් එක අනිවාර්යෙන් අරගෙන එන්න කියලා. එතකොට මේ ලිස්ට් එක තියෙනවද කියලා අනිවාර්යෙන් චෙක් කරන්න. පැස්සල් පෙට්ටිය ඔක්කොම මේ මකන්නේ නැහැ. මේ ප්‍රශ්න තියෙන සමහරලාට දරුවෝ වැඩ කරන්න ගත්තට පස්සේ. ඊට පස්සේ මේ දැන් අපි හොඳට ඉගෙන ගන්න නම් අර ෆ්‍රෙෂ් පිට ඉන්න නම් අනිවාර්යෙන් වතුර බොන්න එපා. වතුර බෝතලයක් ගේන්නේ නැහැ මේ දරුවෝ ගොඩක් වෙලාට. දැන් 10 11 බැලුවට පස්සේ 11 වසරේ පන්තිය මම දැන් අර 3:00 වෙනකන් ඉස්කෝලේ තිබුණ දවස්වලට මම රෑ 10 වෙනකන් පන්තිය කරනවා 11 වසරේ පන්තිය. ඉතින් මේ දරුවෝ වතුර බෝතලයක් අරගෙන ඉන්නේ නැහැ කියන්නේ රෑ 10 වෙනකන් තියෙන පන්තියට කොහොමද ඉන්නේ දැන් මේ ආයතනයේ වතුර තියෙනවා. අඩු ගානේ වතුර බෝතලයක් ගෙනල්ලා ඒ වතුර බෝතල ඉවරුනාට පස්සේ ඒකට පුරවගෙන ගන්න හරි ඒ වතුර බෝතලයක් ගේන්න මං හිතන්නේ මේක දෙමව්පියෝ නෙමෙයි කරන්නේ. මේකට ලොකු වෙනකොට ටිකක් ලැජ්ජයි වතුර බෝතලයක් උස්සගෙන යන්න. එහෙම එකක් තමයි මට හිතෙන්නේ. ඉතින් වතුර කියන දේ දැන් මම මේ දැන් අදත් මගේ වතුර බෝතලේ ලොකු තඩි බෝතලේ මම උස්සගෙන යනවා. ඒක මට ඕනේ. සමහරවිට හොරාට මගේ වතුර බෝතලේ බොනවා. මම ඒක බොන්න දෙන්නේ නැහැ. මේ ඒ වගේ වැඩක් වෙනවා. ඉතින් එහෙම උපදෙස් දීලා තියෙන්නේ. කෑම කාලා කෑම කාලාද නැද්ද ඒව ගැන හොයලා බලන්න. මොකද සමහරවිට ඔලුව ගහගෙන ඉන්න දරුවෝ වැඩ කරන්නේ නැහැ. ඉතින් අර අපි මේක දෙන්න හැදුවට දැන් මම මේ ගුරුවරයෙක් කියලා මුලදී වැඩ කරගෙන යනවට වඩා ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් මේක තියෙනවා කරගෙන යනකොට. ඉතින් මේ අර වටපිටාව පොඩ්ඩක් හදලා දෙන්න දෙමව්පියෝ මට උගන්වන්න විතරක් තියෙන සමහරවිට මේ වෙන ප්‍රශ්න තමයි මම උගන්වන පේපර් එකේ ගෙනල්ලා ටියුට් එකේ ගෙනල්ලා උගන්වන්න හදනකොට දරුවා ඉන්නේ වෙන ලෝකෙක. ඉතින් මේ එක්ක කාරණේ එක්ක මේ වෙන ප්‍රශ්න එහෙම. ඒක පොඩ්ඩක් බැලන්ස් කරලා දෙන්න හැම දරුවම එක විදිහට වැඩ කරගෙන යන්න. ඊට පස්සේ නිදා ගන්න ස්ලීපින් පැටර්න් එක නිදා ගන්න එක වෙලාවක් තියා ගන්න අනිවාර්යෙන්. රෑ 11ට නිදා ගන්නවා නම් උදේ 6ට නැගිටිනවා නම් ඒක එහෙම තියා ගන්න. දැන් 11 වසරේ දරුවෝ සමහරලාට රෑ 10ට මේ 10ට නිදාගෙන එකට නැගිටලා එකේ ඉඳන් 3 වෙනකම් පාඩම් කරලා ආයෙත් නිදාගෙන ආයෙත් නැගිටිනවා. එහෙම වෙන්න බෑ. මොකද මේ නිදා ගන්නවා කියන එක පැය 5ද පැය 4ද නිදා ගන්න ඒක එක දිගට නිදා ගන්න ඕනේ. නැත්තම් දවසේ වැඩ කටයුතු කරගෙන යන්න බෑ. අපි කොච්චර මහරෑ වෙනකම් පාඩම් කරන්න හේතුවත් දවල් 30 වැඩ ටික හරියට කෙරෙන්නේ නැත්තම් ඒක කරගෙන යන්න නම් අනිවාර්යෙන් නිදා ගන්න ඕනේ. ඒකින්ද පැය 5ක් අනිවාර්යෙන් නිදා ගන්න ඕනේ. 6ක් නිදා ගන්න ඕනේ. ඒ කියන්නේ උදේ 12ට රෑ 12ට නිදා ගන්න ඕනේ. උදේ 6ට නැගිට්ටාම පැය 6ක්නේ. ඒතකොට මේ පැය 6ක් හරි අනිවාර්යෙන් නිදා ගන්න ඕනේ. දැන් සමහර දරුවන්ට මේක බැලන්ස් කරගන්න තේරෙන්නේ නැහැ. ඒක දෙමව්පියෝ කියලා දෙන්න අනිවාර්යෙන්. දවල්ට නිදා ගන්න එක අඩු කරන්න. රාත්‍රී කාලේ එක දිගට නිදා ගන්න එක කරන්න ඕනේ. ඊට පස්සේ
දැන් සමහර වෙලාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දැන් group class එහෙම නැත්නම් individual class එකක වෙන දේ මේ whole class එක මෙතන මෙහෙම කරගෙන යන්න පුළුවන්ද කියලා. එතකොට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් මගේ දරුවට එන්නම් හරියන්නේ නැහැ. මම තනියම ගුරුවරයෙක් ගෙනල්ලා උගන්වනවා. මේක නිකන් කෙරෙන්නේ නැහැ වගේ එහෙම දැනෙනවා. මට නම් හිතෙන්නේ මොකද මම තනියෙන් දරුවට උගන්වලා තියෙනවා. group class වලට උගන්වලා තියෙනවා. මේ whole class එකෙත් විතර උගන්වනවා. ඉතින් ඒක මට තේරෙන විදිහට දැන් මේක මම ඔක්කොටම එක විදිහට ඉගෙනුවාට මම හැම දරුවම කියනව දන්නවා. මොකද ෆයිල් එක මං ගාව තියෙන්නේ. මෙයා එදා වැඩ කරාද නැද්ද? පේපර් එක හරියට කරාද? අනිවාර්යෙන් මම ළමයි කීයේ වුණත් කීයේ හිටියත් ඔය පැය තුන ඇතුළත මම එකපාරක් හරි දරුවෙක්ගේ පොත බලලා තියෙන්නේ. පොත බලලා හරි දාලා තරුමුණකුත් දාලා තව හිතවඳ වෙන්න. ඉතින් ඒ ඔක්කොම කරලා තමයි යවන්නේ. සමහර වෙලාවට එක්කෙනෙක් දෙන්නේ මගේ ආරෙන්න පුළුවන්. එතකොට ගෙදරදී බලන්න අනිවාර්යෙන් පොත පෙන්නලාද ඇයි සති දෙකක්වත් එක දිගට පොත පෙන්නලා නැත්තම් ගුරුවරයාට ඇයි පුතේ ඔයා පොත පෙන්නුනේ නැත්තේ මාත් එක්ක ඒ ගනුදෙනුව තියාගන්න. දැන් මට මතකයි පින්සර කියන දරුවා පින්සරගේ අම්මා ඇවිල්ලා දන්නේ නැහැ. මේ දරුවට ලකුණු අඩුවෙක් මට්ටමේ හිටියේ. ඒ වුණාට ඒ දෙමව්පියෝ මාත් එක්ක සම්බන්ධ වුණා. සර් මේ ගෙදර ගිහිල්ලා වැඩ කරන්නේ නැහැ. මොකද්ද මෙයා කරන්නේ? එහෙම කියලා දැන් ටිකක් මාසයක් දෙකක් විතර ඔක කරගෙන ගියා. එතකොට මේ දරුවා නොදැනීම ලකුණු වැඩි වෙන්න පටන් ගත්තා. මොකද මේ මම කියනවා පන්තියේදී මෙන්න මේ ටික තමයි කරේ නැත්te මේ ටික. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ගෙදර දෙමාපියෝ ඒ ටික කරේ නැති ටික කරවලා යවනවා. ඒ වගේ අර අඩු ලකුණු මට්ටමේ ඉන්න දරුවෝ දැන් ගොඩක් තියෙන තව සුරාජ්ගේ හදාන්න තියෙනවා. සුරාජ් මන්දී මොකද පන්ති පටන් ගත්ත දවසේ ඉඳන් මම වගේ ඉන්නවා සුරාජ්. ඒ වුණාට මේ පොඩ්ඩක් ඇඟිලි ගතිය තියෙනවා. ඒ වුණාට මේ එහෙම වෙන්න බෑ. මාස 6ක් මගේ පන්තියේ දරුවෙක් එක දිගට නොකඩවා ආවනම් අනිවාර්යයෙන් ලොකු මට්ටමක ඉන්න ඕනි. ඉන්නේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මෙතන මම උගන්වන ක්‍රමවේද ගොඩක් වෙනස්. උගන්වන ක්‍රමවේද 10ක් තියෙනවා නම් ඒ 10න් අනිවාර්යෙන් 6ක් 3ක් 2ක්වත් අනිවාර්යෙන් එක දරුවෙක්ට වදින්න ඕනේ. වැදිරිලා අනිවාර්යෙන් ඉහළ ලකුණක් ගන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ කියන්නේ මොකක් හරි කොහේ හැමාරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලකුණ අඩු වෙන්න හේතුව. එක්ක දඟලනවා හරි, එක්ක මෙහෙම හරි. එහෙම දැන් මේ හෝල් ක්ලාස් එක කරගෙන යන්නම බැරි ළමයි ඉන්නවා. දැන් 11 වසරේ ළමයි 15ක් ඉන්නවා. 15න් 4 දෙනෙක් කරගෙන යන්නම බෑ දැන්. දැන් ඉතින් දැන් මාස 4යි 3යි තියෙන්නේ කරගෙන යන්නම් බෑ. ඒකයි ඒ 4 දෙනාගේ වැඩේ. ඔය ඇවිල්ලා ඉන්නවා අනික් කට්ටිය වැඩ ටික කරගෙන යනවා. එක්ක ඉන්න අයට බාධා කරනවා. මේ කරගෙන යන්න දෙන්නේ නැහැ. මං කෝ පුතේ එන්න එපා පන්ති. එක්ක ඔයාලට 4 දෙනාටම වෙනම පන්තියක් කරන්න. දැන් ඊට පස්සේ දැන් තේරිලා මේ පන්තිය කරගෙන යනවා. අනිත් කට්ටිය එක මට්ටමේ එක කරගෙන යනවා. එහෙම කරගෙන යන්නම බැරි අවස්ථා තියෙනවා. ඒ වගේ නම් මම දෙමව්පියන්ට කියනවා බෑ මෙයාව හදන්න. දැන් තෙවිදු කියන දරුවා මේ සයිකොලොජිස් එකේ දරුවා 7 වසරේ ඉන්නේ. එහෙම කරගෙන යන්න බෑ. ඉතින් මට කියන්න බෑනේ මට මේ දරුවට කරගෙන යන්න බෑ එහෙම කියලා. ඊට පස්සේ අම්මටම තේරිලා වෙන්නේ නැති කිව්වා ඇවිල්ලා වෙනම කරන්න පන්තිය මේ එහෙම කියලා මම එයාට කියන්නේ නැද්ද දැන් අතේ ඉන්නවනම් අය පන්තියට ඇවිල්ලා හරි ඒ අඩු ටික කරගෙන යන්න කියලා. එහෙම දැන් ඒ දරුවට තනියම ගන්නනකොට මේ සති 3යි කරේ මාර විදිහට අල්ලගෙන යනවා. ඒ දරුවා දැන් සති 3 කියන්නේ අනිවාර්යයෙන් මාස 2ක් 3ක් මාස 4ක් යනකොට සම්පූර්ණ මූලික දැනුමම අරගෙන ආයි මේ පන්තියට ගෙනල්ලා වාඩි කරන්න පුළුවන්. හරිද? දැන් ඒ මාස 4 ගත කරන්නේ නැතුව ඒ මාස 4 මේ පන්තියේ හිටියනම් ඒ දරුවා කවදාවත් ගොඩ දාන්න බෑ. අතේ ඉන්නේ. ඉතින් දැන් ඒ අර කලින් දාපු සින්දුව මං ඊසුගේ කියලා දුන්නා පන්තියේ හිටියනම් ජීවිතේට ওই සින්දුව කියන්නේ නැහැ. චක්කරේ මේ පුළුවන් වුණාට සින්දුව කියන්නේ නැහැ. දගල ඉන්නවා. ඒ වුණාට මම තනියම සින්දුව කියන්න පුතේ මේ කියලා දුන්නාට පස්සේ ඒක හරියට කරගෙන ඉන්නවා. දැන් ඔය තා මාස 4ක් විතර යනකොට ආයෙත් මේ පන්ති ගෙනලා වාඩි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ එහෙම දරුවෝ ඉන්නවා. ඉතින් එහෙම අසාමාන්‍ය දරුවෝ මෙතන නැහැ. කරගෙන යන්න පුළුවන් මට්ටම තියෙනවා. හදිස්සිය හරි එහෙම ලකුණු අඩු වෙනවා නම් කලින් පන්තියට යන්න දැන් 9 වසර නම් 7 පන්තියට 8 පන්තියට ආවට ප්‍රශ්නයක් නැහැ. කිසිම අමතර ගාණක් අය කරන්නේ නැහැ. දැන් එහෙම ඇවිල්ලා තියෙනවා මේ තේජාන් මොකද ලකුණු ටික තියෙනවා තේජාන්ගේ 6 වසරේ පන්තියේ ටෙස්ට් එකේ ලකුණු 78ක් තියෙනවා 7 වසරේ පන්තියේ ටෙස්ට් එකේ ලකුණු 32යි. එතකොට දැන් මේ දරුවා 6 වසරේ පන්තියට ඇවිල්ලා 78ක් එයා දැන් යම්කිසි මට්ටමකට ඇවිල්ලා තියෙනවා 78. ඕක ලකුණු 80 90 6 වසරේ පැන්නුවා නම් ටක් ගාලා 7 ලකුණුත් වැඩි වෙනවා.
ඒක තමයි වෙන්නේ. එහෙමයි මේ යන්නේ මොකද මූලික දැනුම නැති හින්දාම තමයි ලකුණු අඩු වෙන්නේ. 10 වසර ලකුණු අඩු නම් 8 9 දැනුම නැති හින්දාම තමයි අපි කොච්චර 10 වසර දැනුම 10 වසර ලකුණු 40 නම් 10 වසර ඉගෙනනවා කියලා කිසි මේ වෙලාවක කරගෙන යන්න බෑ. මොකද කලින් ටික උගන්වන්න ඕනේ. ඒකයි. හරි අපි දැන් ගොඩක්ම දේවල් කතා බහ කරලා අවසానයි 11 ශ්‍රේණියේ කුසලාන ටික දෙන්න තමයි තියෙන්නේ මේකටත් අපි දෙමව්පියන්ට ආරාධනා කරමු අපි සනුකි දුගේ මවට ආරාධනා කරමු හරි හතරවන ස්ථානය නවීන් සානුක ලකුණු 72 නවීන් සානුක ඇවිල්ලා ගියා ක්ලාස් එකක් තියෙනවා කියලා. හතරවන ස්ථානය හිනාල් දිල්මි ලකුණු 75ක් ලබාගෙන තියෙනවා. තුන්වන ස්ථානය HK ගිම්හාන ලකුණු 77ක් ලබාගෙන මම හිතන්නේ මව පැමිණ සිටිනවා නේද? ඔව් අපි ආරාධනා කරමු මවට තුන්වන ස්ථානය ගිම්හාන 11 ශ්‍රේණියේ මේ ටිකක් ඒ කට්ටිය ටිකක් ඇඩ්වාන්ස් කට්ටිය නේ 11 කියන්නේ. හරි. ඔව් ගිම්හාන හරි අපලසාරණයක් ලබා දෙමු. දෙවන ස්ථානය ලකුණු 89ක් ලබාගෙන එක ලකුණෙන් දෙවනිය වෙලා තියෙන්නේ ඩිනිත් විශාන් දෙවන ස්ථානය මම හිතන්නේ මාව පැමිණ සිටිනවා. ඒ ආරාධනා කරමු. ඔව් ඒකද වසන්ත ටෙක්ස් එකේ දරුවා ඒ දරුවා දෙදෙනාම මගේ පන්තියට සහභාගී වෙනවා. දැන් අයියා වගේම මල්ලිත් වැඩ කරගෙන යනවා. දෙවන ස්ථානය ඉන්නේ පළමුවන ස්ථානය ආර්.එන්. සංදීප ඔව් මව පැමිණ සිටිනවා. ඔව් එක ලකුණෙන් තමයි වෙනස් වෙලා තියෙන ලකුණු 90යි ලකුණු 89යි. අතර මේ දරුවෝ දර්ශයි ගොඩක් දර්ශයි. කාර්ය ප්‍රදානය හා සම්බන්ධ වුණු සංඝ දේලිගේ මවට බොහොම ස්තුතියි. ඒ වගේම දැන් මෙහෙමයි මේ හැමෝගෙම අර මේ ටික මේ ෆයිල් ටික තියෙනවා මම කතා කරලා නගලා දෙන්නද දැන් නැත්තම් සෞභාග්‍ය මේ බුවසර සාගියදරි කියවිලා තියනවාද? අයිනන්න. රශ්මික සාගියදරි. චමෝදි. දැන් මම කතා කරනකොට සහේලි. නිපුණ ශයිනි ශයිනි प्रवीण आलोक हतश्रेणीय तेज सुराज विहासा विहासा
නිපුන් විශ්මි සිතුමිනි දැහැමි තෙවිදු එහංසා කවිත්මා තිසක් පික්සර සඳුනි බුවසර සදෙව් තේජාන් මලිත් ලක්ෂිත් පමුදි සංජන ඇවිල්ලා ගියා නේද? ලංක ශෙහාන් පසිඳු ආදිත්‍යා කවිෂා දිනිෂි දිනිෂි මාවයි පාන්සා මේ කලාසර දරුවෝ අනිවාර්යෙන් මේ කොට යන්න ඕනේ මෙයාලා. හරි. ලහිරු මේ කලාසර දරුවෙක්ගේ මේ දිල්මිත්ගේ මේ කොරෝනා කාලේ වැඩ කරලා මට ඉරලා දීපු මේ කොන්සර්ට් මේ වැඩ සෙට් එක අතම දැක්කම සතුටේ මම මාක් කරලා දුන්නා. වැඩ ගොඩක් කළා. මේ දරුවට ප්‍රශ්න වැඩි. දරුවෙට ප්‍රශ්න වැඩි කියන්නේ අනිවාර්යෙන් වැඩ කරනවා කියන එක. කොහොමත් එහෙමනේ නේද? ඉතින් ඕනම වෙලාවක ප්‍රශ්න අහනවා. කෝල් කළා හරි මේ ප්‍රශ්න අහනවා. මොකද මේ ගොඩ යන්න කියනවා අපි ඕන විදිහක උදව් කරනවා. හරි නමේ අසර රිෂුක තාගේ අම්මා ඉන්නවනේ. රිෂුකට මේ ඕනේ. දිලංක ඔව් මයි දිලංක කෝසල කියන්නේ ශශි ඔක්කොගේ මගේ මේ මගේ පැමිණෙන කියලා ලැබුණාද මේ ෆයිල් එක? හැමෝගේ මගේ ලැබුණා නේද? තව දෙයක් දැන් මේ අවසාන කාරණාව මේකයි. මේ දරුවෝට මේ දැන් කියවනවා මේ ට්‍රිප් එකක් යන්න ඕනි කියලා. ඉතින් මේ ගැන මම කතා කරේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මාව මේ ගිලින්න හදනවා මේ ට්‍රිප් එක යන්නේ නැහැ කියලා. මෙහෙමයි. දැන් මම පන්තියේදී 6ක් වගේ දරුවෝ බලාගත්තට මට ට්‍රිප් එක ගිහිල්ලා ටිකක් අපහසුයි. අනිවාර්යෙන් දෙමාපියෝගේ සහාය අවශ්‍ය. දෙමාපියෝ ත්‍යා යුතුයි. මේක අධ්‍යාපන චාරිකාවක්. ඒ ගැන විස්තර මම අනිවාර්යෙන් ලියුමක් මාර්ගයෙන් ලබා දෙන්නම්. යන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලබන මාසයේ අග වගේ උසස් පෙළ විභාගයෙන් පස්සේ වගේ. ඒ ගැන විස්තර කියන්න කැමති දෙමාපියෝ සහභාගී වෙන්න පුළුවන්. දෙමාපියෝ අනිවාර්යෙන් සහභාගී විය යුතුයි. පැහැදිලිභාවයෙන් යුතුව තමයි ට්‍රිප් එක යන්නේ. එක බස් එකක් මම දෙනවා දෙකක් හරි ගමු. අනිවාර්යෙන් මම කෝඩිනේට් කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකට සහයෝගය ලබා දෙන්න. මොකද දරුවෝගේ ඉල්ලීමක් මේ එදා මම දෙමාපිය රැස්වීමට එන්න කියන හදනකොටත් මේ සෙනුත් පැනලා කිව්වා අනේ සර් ඉතින් හැමදාම කියනවනේ ඔක යන්නේ නැහැනේ. ඉතින් මේ පාරවත් අපි යමු. මොකද කොරෝනා නිසා අපිට යන්නත් එහෙම බැරි වුණා. කොහෙවත් වෙනසකුත් අවශ්‍යයි. මම විශේෂ පාඩමකුත් ලෑස්ති කරලා තියෙනවා ඉහිලිල්ල ඉගෙන ගන්නන්න. හරි. ඒ ගැනත් අපි මම විස්තර කියන්නම් අනිවාර්යෙන්. දෙමෝපියෝ අඩුම ගන්න 10කට වඩාවක් දාන්න ඕනේ. මොකද අපි කණ්ඩායම් බෙදලා තමයි ඒ දෙමෝපියෝට බාර දීලා එහෙම තමයි අරගෙන යන්නේ. නැත්නම් එහෙම වෙන අනවශ්‍ය දේවල් එහෙම කරන්න ඉඩ දෙන්න බෑ.
කිසිම හේකින් ඒ හින්දා ඒ ගැන මතක් කරමින් ඒකට සහයෝගය ලබා දෙන්න කියලා මම ලියුමක් මාර්ගයෙන් දැනුවත් කරන්න ආයෙත් දෙමාපිය රැස්වීමක් මම ප්ලෑන් කරලා තියෙන්නේ අනිවාර්යයෙන් ලබන ජනවාරි හෝ පෙබරවාරි මේ අවුරුද්දේ අවසාන වෙනකොට කරගන්න බෑ මොකද වෙනද යන රටාවට නෙමෙයි යන්නේ මොකද ඕලෙවල් විභාගේ තියෙන්නේ දෙසැම්බර් 9 නිසා අපිට ඒක ප්ලෑන් කරගන්න ටිකක් අපහසුයි දෙමාපිය රැස්වීම අනිවාර්යෙන් ජනවාරි හෝ පෙබරවාරි පවත්වනවා මීට වඩා තව ටිකක් විශේෂ විදියට අඩුපාඩු තියෙනවා මේක මමම තමයි සම්පූර්ණයෙන්ම කරේ කිසි කෙනෙකුට පීඩනයක් දුන්නේ නැහැ මමමයි සම්පූර්ණයෙන්ම මේ දේවල් කරගත්තේ ගොඩක් අයගෙන් උපදෙස් ගත්තා අඩුපාඩු තියෙනවා තවත් දුරටත් ඒක ඉදිරියට හදාගෙන යමු මීට වඩා තව දේශකයෝ ගෙන්නන්න ඉන්නවා ඒ නිසා එය සම්බන්ධ කරගෙන අපි තවදුරටත් යමු ඕනම වෙලාවක කෝල් එකක් දාලා අහන්න මම නිහතමානී ඕනම වෙලාවක කිසි ප්‍රශ්නයක් නැහැ සමහරවිට කෝල් ගත්තට පස්සේ සමහරවිට බඩින් ඉඳ තියෙනවා බඩින්නේ ළඟින් එක්කනට බඩින් හිතනොතින් මම ෆෝන් එකකින් බයිනවා එහෙමත් වෙනවා ඉතින් එහෙම බැන්නයි කියලා එහෙම මොකක්ද හිත නරක කරගන්න එපා මේ ඒ ඉන්න අවස්ථාව අනුව මේ කෝල් එක ගන්නේ පස්සේ ඊට පස්සේ ආයෙත් දුන්න කෝල් එක ගන්න මම කෝල් අරගෙන ඕන තරම් මේ ගන්නවා මම කෝල් අරගෙන අහනවා පන්ති එහෙම ආවේ නැති වුණොත් ඉතින් හදිස්සිය හරි මොකද හැමෝටම කෝල් ගන්නෙත් නැහැ මට හිතුණා මේ දරුවා අනිවාර්යෙන් ලකුණකට ගන්න පුළුවන් කියලා මම ඊයේ කොරෝනා වලට පස්සේ දරුවා ආවේ නැහැ ලිතු මේ මහත්තයරම කතා කරා මේ සදරු කට් එකේ ඉතින් මේ මිනිස්සගේ හිත හොඳයි ඒ තාත්තගේ මේ මම කිව්වා ඔබතුමාගේ හිත හොඳයි කියලා මම දන්නවා මට පන්තිය දාගෙන ඉන්න ප්‍රශ්නයක් නැහැ මේ දෙවොපිට රැස්වීමට පුළුවන් නේද සම්බන්ධ වෙන්න මොකද දරුවට ලොකු ලකුණක් අරන් දෙන්න මට පුළුවන් ඒක මම කිව්වා ඉස්කෝලේදී වර්ණ ප්‍රමාණයට වඩා මම මෙතන දෙයක් කළා මේ කරනවා යම්කිසි මුදලක් ගනීවි ඒ වුණාට මම ඒකට සාධාරණ අනිවාර්යෙන් ඉටු කරනවා ළමයින්ට ඉගෙන ගන්න පුළුවන් මේ මානසිකත්වය දෙන්න පුළුවන් අනිවාර්යෙන් ඒක කොට දානවාමයි දරුවෝගෙන් අහලා බලන්න උගන්වන විදිය අනුව ඇත්තටම ආසාවෙන් බලෙන් ගෙනලා දාන්න ඕනේ නැහැ පන්තියට ඒක කරගෙන යනවා පැය 3 දැන් 11 වසර දරුවන්ට පැය 4ක් පැය 6ක් සමහරවිට එහෙමත් උගන්වනවා සතියේට එක දවසක් වෙන්න දවස් දෙකක් ඒ වුණාට දැන් 6 7 8 ඉන්න දරුවන්ට ගොඩක් උගන්වන්න ඕනේ නැහැ ලොකුවට මොකද මම ඒ පොඩි කාලේ ඉඳන්ම ඒක ගන්නට එක දශමයක් වරදක් වෙන්නේ නැති වෙන්න හදාගෙන යන්නේ ඉතින් ඔව් දෙවියන් පුතාගේ අම්මා දැන් සහභාගී වුණා හරි බොහොමත්ම ස්තුතියි එහෙනම් හමු වුණාට මම හිතන්නේ ආවට වඩා ලොකු වෙනසකින් තමයි යන්නේ ඒක එහෙම දෙයක් වුණා නම් වෙනසක් වුණා නම් තමන්ගේ ජීවිතේ තමන්ගේ දරුවෝ කොහොම හරි අනාගතේ කොහොම හරි වඩ දානවා කියලා ඒ බලාපොරොත්තුව තමන්ගේ හිතට ඇති වුණා නම් ඒක තමයි මගේත් බලාපොරොත්තුව අපි එකතු වෙලා වැඩ ටිකක් කරගෙන යමු අනිවාර්යෙන් දෙමෝපියන්ගේ හයිය මට තියෙනවා අනිවාර්යෙන් ලැබෙන බවක් මම දන්නවා ඉදිරියට කරගෙන යමු වැඩ ටික මේ අර ටැග් එක අම්මුනේ නැති අයට තව මේ ටැග් එක ගොඩාක් තියෙනවා අරගෙන යන්න මේ මම වෙච්චර ඇති අය පොත දෙන්න මේක මේ පිටිපස්සේ මෙන්න නවත්තන්න